වන් අපි ගන්නවා මෙතන ශ්‍රී ලංකාවේ නිර්මිත පරිසරය. මෙතන මේ නිර්මිත පරිසරය කියන්නේ මිනිස් විසින් නිර්මාණය කරලා තියෙන පරිසරය වෙනස් කරලා තියෙනවා. ඒකට තමයි මේ නිර්මිත පරිසරය කියලා කියන්නේ. මේක වෙනස් කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. අපි දන්නවා මිනිසුන්ගේ පරිණාමයත් එක්ක විවිධ අවශ්‍යතාවය සඳහා මිනිසුන්ට යන්න සිද්ධ වුණා. ඉස්ලාම මිනිස්සු අර සත්තු වගේ ගස්වල දෙයක් කාලා ගහක වැටෙන දෙයක් කාලා සමහර කුඩා සත්තු මැරිච්ච සත්තු එහෙම කන්නේ නැති. සත්තු දැන් ඔය ඉන්න බල්ලෝ බලල්ලෝ පූස වගේම කාලයක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ටික ටික මේ මිනිස්සුගේ මොළේ දියුණු වෙනකොට ඒකට හිතන්න පටන් ගන්න තියෙනවා අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දඩයන් කරන්න පටන් ගත්තා ගල් මුගුරු අරගෙන දඩයන් කරන්න පටන් ගත්තා. ඒතර ස්වභාවික පරිසරයට කිසිදු වෙනසක් කරේ නැහැ. ඊළඟ මෙයාලට වාසස්ථාන වෙන වුණා. ගල් ගුහාවල හිටියා. අපි ගල් යුගය කියලා කියනවා. ඊට පස්සේ මෙයාලා තවත් මොලේ දියුණු වෙනකොට හිතන්න පටන් ගත්තා. මේක කොහොමද මේ වෙන්නේ කොහොමද කියලා හිතන්න පටන් ගත්තා. ඊළඟට මේ කල්ටි මේ අහම්බෙන් මෙයාලට හම්බුච්ච ගින්දර. කියන්නේ කවුරුත් මේ අද වෙනතුරු ගොඩාක් දේවල් අපි මේ හොයාගන්න යනවා කියලා හොයාගත්ත නැති දේවල් තමයි ගොඩක් තියෙන්නේ. අහම්බෙන් හොයාගන්න තිබ්බ දේවල් තමයි පරිසරයේ ගොඩක් අපිට තියෙන්නේ. ඉතින් අහම්බෙන් හොයාගත්ත දේවල් මගින් තමයි ඉතුරු ටිකක් හොයාගන්න ගිහිල්ලා තියෙන්නේ. අපි ගොඩාක් පාවිච්චි කරන ප්‍රධානම දේවල් විදුලිය, ගින්දර, ඒ වගේ දේවල් අහම්බෙන් හම්බෙච්ච දේවල්. ඊළඟට මේ ගින්දරත් එක්ක මිනිස්සු ඔන්න ඊට පස්සේ ප්‍රයෝජන ගන්න පටන් ගත්තා ආලෝකය ලබා ගන්න. ඔයත් එක්ක අපි හිතන්නේ අහම්බෙන් මේ ගින්නකට පිච්චුන සතෙක් ආහාරයට ගත්තාට පස්සේ එයාලට හිතන්නේ නැති මේ අර අමුවේ මස් කනට වඩා ඒක රසට දැනෙන්නේ නැති. එදා ඉඳලා මිනිස්සු ඔන්න සතු පුච්චලා කන්න පුරුදු වුණා. ඒකිට සතු දරයන් කරයිමත් එක්කම එක තැනකට ඉඳලා එයාලට ඉන්න පුළුවන් වුණා ටික කාලයක් විතර. සතු ටික මේ පැත්තෙන් නැති වෙනකොට ආය තව තැනකට යනවා. කොහොම යනකොට ශාකමය ආහාර වලට පුරුදු වෙලා උන පටන් ගත්තා ගොවි යුගයට කලින් ඉන්ඩේරු යුගය. ඒ කියන්නේ මේ කට්ටිය යන්න තැනකට සතු ඇති කරන්න පටන් ගත්තා දැන්. අර විදිහට අල්ලන්න අමාරු හින්දා සතු ඇති කරලා ඒ කට්ටියම ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. කිරි ගන්න ඇති. එතකොට මේ මස් පිණිස තමයි ගොඩක් හදලා තියෙන්නේ. ඒ කට්ටිය යන තැනට අරන් ගියා. ඒ වගේම දඩයන් කිරීම සඳහා බල්ලෝ වගේ සත්තුත් යොදාගත්තා. මේකට අපි කියනවා එන්ඩේරේ යුගය කියලා. ඊට පස්සේ එන්ඩේරේ යුගයෙන් පස්සේ ඔන්න කෘෂිකාර්මික යුගය කියලා මිනිස්සු වගා කරන්න පටන් ගත්තා. අන්න ඒ වගා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මිනිස්සු ස්වභාවික පරිසරය වෙනස් කරලා නිර්මිත පරිසරයක් බිහි කරා. මොකද්ද වගාවක් කියන්නේ? දැන් සාමාන්‍ය පරිසරය ගත්තොත් එහෙම ස්වභාවිකව ඒ පරිසරයට ඉන්න පුළුවන් උචිත ශාක වැවිලා තියෙනවා. ඒ පරිසරයට හොඳට ඔරොත්තු දෙන ශාක වැස්මක් තියෙනවා. නමුත් බලන්න ස්වභාවිකව ගත්තොත් එහෙම එකම ශාක වර්ග වනාන්තරයේ එක ළඟ තියෙන ප්‍රමාණය අඩුයි. අපි අඹ ගහක් උදාහරණයක් ගත්තොත් එහෙම මේ අඹ ගහේ ගෙඩි මේ අඹ ගහ ළඟම වැටිලා තියෙනවා. එහෙමනම් ටික කාලයක් ඇද්දි මෙතන අඹ පැල ගොඩාක් ඇදිලා අඹ ගස්ම ඉන්න ඕනේ. අඹ වනයක් තියෙන්න ඕනේ. ස්වභාවික වනාන්තරයක එහෙම නැහැ. ඕනේ වනාන්තරයක මේ එක ළඟ ගස් ගොඩාක් නැහැ. ඈතින් ඈත තියෙන්නේ. මේකට හේතුව අපි කලින් කතා කරා. මොකද මේ සම අවශ්‍යතාව මෙයාලට තියෙන්නේ. නිසා සම අවශ්‍යතාව සඳහා තරගයක් ඇති වෙන නිසා මේ කට්ටිය ඔන්න ඈත් වෙලා ඇදලා තියෙනවා විවිධත්වයක් ඇති වෙලා තියෙනවා. අනිත් එක තමයි මෙයාලගේ මුල් මට්ටමත් එක්ක එකම ගානට. මෙතන පැල කීපයක් ඇතුණුත් මේ පැලවල මුල් එකම ගානට යන්නේ. ඒතර ලොකු තරගයක් එනවා එකම පෝෂක වර්ග සඳහා. ඒ නිසා ස්වභාවිකව මේකට මෙහෙම හැදෙන්නේ ඈත තමයි මෙයාලගේ මේ ශාක ප්‍රජාව හැදෙන්නේ. නමුත් කෘෂිකර්මාන්තයේදී අපිට එහෙම කරන්න බෑනේ. කෘෂිකර්මාන්තයේදී අපි බලෙන් අර ශාක ගෙනල්ලා එක ළඟ හිටවනවා.
අපි ගොයම් ශාක ගමු. V ගොවිතැන ගත්තොත් එහෙම පොඩි ඉඩ ප්‍රමාණයක අපි විශාල ගොයම් පැල රාශියක් හිටවනවා. ඒත් මෙයාලා ඉන්න කැමති පරිසරය නෙමෙයි. අපිට ඕනේ තරණ ගෙනල්ලා මෙයාලා අපි හිටවනවා. එහෙනම් ඔන්න අපි බිම් සකස් කරලා කෘතිම සකස් කරගත්ත ස්ථානයක මෙයාලා බලෙන් ගොඩක් කට්ටිය එකට හිටවනවා. ඒතර ගොඩක් කට්ටිය එකට ඉන්නකොට ප්‍රශ්න වැඩි. රෝග බෝ වෙනවා, පෝෂක ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේකට ඔන්න පොහොර දාන්න සිද්ධ වුණා. පොහොර දාන්න හේතු දෙකක් තියෙනවා. මේකක් කියන්නේ මම එකම ළඟ මේ කට්ටිය තියෙනවනේ මෙයාලගේ පොදු අවශ්‍යතාවා තියෙනවා. ඒ නිසා පොහොර දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න මිනිස්සු ඒ කාලේ ඉඳලා විවිධ පොහොර වර්ග භාවිතා කරා. විවිධ අතු වර්ග දැම්මා. එතකොට මේ කොළරොඩු ඒ වගේ දාලා කාබනික ගොවිතැනක් තමයි ඉස්සර තිබ්බේ. අපි පස්සේ කතා කරනවා මේ කාබනික ගොවිතැන ගැන. ඉස්සර තිබ්බේ කාබනික ගොවිතැන. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය තමයි දැන් මේ අදත් කතා කරන කාබනික ගොවිතැන කියලා. මොකද්ද මේ කාබනික ගොවිතැන කියන්නේ? කාබනික ගොවිතැන කියන්නේ මේ සඳහා පොහොර සඳහා භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍ය. කොළරොඩු එතකොට ගස්වල ගෙඩි වර්ග ඒ වගේ දේවල් තමයි අමුද්‍රව්‍ය සඳහා භාවිතා කරන්නේ. ඒ වගේම කෘමිනාශක සත්තු පළවා හරින්න සත්තු වෙනවා මේකට. දැන් මොකද එකලඟ ගස් ගොඩාක් තිබ්බම ගොඩාක් කැමැත්තෙන් සත්තු මේවා ආහාර ගන්න එනවා. මොකද වනාන්තරයේ මෙයාලට මෙහෙම දේවල් දකින්න හම්බෙන්නේ නැහැ. එකලඟ ගොඩාක් ශාක දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ වගේ සරුවට වේල තියෙන ශාක දකින්න හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා අන්න සත්තුත් මේකට එනවා ගොඩක්. ඉතින් මෙයාලා පළවා හරින්නත් ආදි කාලේ ඒ කාලේ ස්වභාවික ක්‍රම භාවිතා කරා. දවල්හලදී ඔය දිය හොල්මන කියන එක එහෙමනේ ශිෂ්‍ය අතරේ මත ඉගෙන ගන්න. ඒ වගේ දේවල්. එතකොට විවිධ දුම් වර්ග ගහනවා මේකට. දුම් වර්ග කියන්නේ රසායනික ද්‍රව්‍ය දාලා නෙමෙයි ශාකමය කොටස් දාලා දුම් වර්ග. ඒ වගේ දේවල් භාවිතා කරලා කෘමීන් පළව හැරියා. දෙවෙනි කාරණේ තමයි පොහොර දාන්න හේතු වෙන අපි අස්වැන්න ඉවත් කර ගන්නකොට අස්වැන්න කියලා ගන්න මෙන්න මේ පෝෂක ටික. අස්වැන්න ලෙස පෝෂක ඉවත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට පෝෂක දාන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ දීර්ඝ කාලීනව මේ පසේ තියෙන පෝෂක ඉවත් වීම විතරයි වෙන්නේ. පසේ තියෙන පෝෂක ඉවත් වුනහම ආයි පෝෂක නැති වෙනවා. ඒ නිසා පෝෂක දාන්න ඕනේ. පොහොර දාන්න වෙනවා. නිරන්තරයෙන් මේ වගාවකට පොහොර දාන්න ඕනේ. ඇයි? අපි අස්වැන්න ලෙස ඉවත් කර ගන්නවා මේ පෝෂක. නමුත් වනාන්තරයක මේ ගස් වලින් වැටෙන ගෙඩි නැත්නම් මේ පෝෂක ඉවත් වෙන්නේ නැහැ. මෙතන වැටලා පොහොර වෙනවා. පොහොර වෙනවා ආයේ ශාකයට ගන්නවා පොහොර වෙනවා ආයේ ශාකයට ගන්නවා චක්‍රීකරණයක් වෙනවා. පෝෂක. නමුත් මෙතන පෝෂක චක්‍රීකරණයක් වෙන්නේ නැහැ. ඔන්න වෙනස්කම්. ඒ නිසා මේ කෘත්‍රිම බිම් වල නිරන්තරයෙන් අපිට බලා කියා ගන්න වෙනවා. නිර්මිත පරිසර. එහෙනම් වගා භූමි ඔන්න නිර්මිත පරිසරයක් වුණාට ස්වභාවික තියෙන ශාක පුරුදුලා ඉන්න ශාක ටික ඉවත් කරා අපි ගෙනල්ලා ශාක එක ළඟ හදනවා. එහෙනම් මේකට පොහොර දාලා ඔන්න තියාගෙන අපේ අවශ්‍යතාව සඳහා අපි තියාගන්නවා. කෘෂිකාර්මික පරිසරයක්. ඒ වගේම මේකට එකතු වෙනවා සත්ව පාලනය. සත්ව ගොවිපළවල්. දැන් අපි ලංකාව විශාල ගොවිපළවල් නැහැ. නමුත් අඹේවිල නුවරඑළිය පැත්තේ අඹේවිල හයිලන්ඩ් ෆාම් එයාලකට ටිකක් විශාල ගොවි බිම් තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රදේශයක තනකොළ වර්ග හදලා ගවයෝ දාලා තියෙනවා. ඒතර ඒතරම් ඉස්සර නම් තිබ්බේ කැලේ තියෙන විදිහට කන්න කියලා කියන සත්තුන්. නමුත් දැන් එහෙම නෙමෙයි. නූතනය කරන්නේ අපි අවශ්‍ය තනකොළ ගොඩාක් මේ පරිසරයට හොඳ කියලා හිතන නැත්තම් සත්තුන්ට ගොඩක් ආහාර නිපදවන පෝෂදායී තනකොළ වර්ග වවනවා. තනකොළ වර්ග වවලා ඒකේ මොන ගවයෝ දාලා ඇති කරනවා. මේ සත්ත්ව පාලනය. එතකොටත් අපි පරිසරය වෙනස් කරනවා. ගස් කොළන් ලොකු ගස් කොළන් කපලා යාලට ඉන්න ඕන තැන් වතුර තියෙන තැන් හදලා ඔන්න ගොවි බිම් ඇති කරනවා. පළවෙනි නිර්මිත පරිසරය. මේ ඉස්සෙල්ලාම පටන් ගත්තෙත් මේ
කෘෂිකර්ම මාධ්‍ය. හරි. එහෙනම් අපි පොඩ්ඩක් සටහන් කරගමු ලංකාවේ පවතින නිර්මිත පරිසරය. අපි මුල ටික ලියාගමු. මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා පරිසරය වෙනස් කර ගනී. පරිසරය වෙනස් කර ගනී. මිනිසා වෙනස් කළ පරිසරය නිර්මිත පරිසරය ලෙස හඳුන්වයි. නිර්මිත පරිසරය ලෙස හඳුන්වයි. ඊළඟට වෙනම ලියා ගන්න. නිර්මිත පරිසරය ආකාර 3කට බෙදිය හැකියි. නිර්මිත පරිසරය ආකාර 3කට බෙදිය හැකියි. එක කෘෂිකාර්මික පරිසරය, දෙක කාර්මික පරිසරය, තුන්වෙනි එක ජන ආවාස පරිසරය. මේ ටික ලියාගෙන මාතෘකාව හදාගන්න කෘෂිකාර්මික පරිසරය කියලා. හරි කෘෂිකාර්මික පරිසරය ගැන තමයි අපි මේ දැන් කතා කරේ. ඒතර කෘෂිකාර්මික පරිසරයක් හදන්න ප්‍රධාන හේතුව තමයි අපේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. මොකද අපිට සාමාන්‍ය හැදෙන ප්‍රමාණය මදි, ජනගහනය වැඩි වෙනකොට ඒතකොට වගා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා වුණ අපි කෘෂිකාර්මික පරිසරයක් නිර්මාණය කරගත්තා. එහෙනම් ලියන්න මෙහෙම. කෘෂිකාර්මික පරිසරය යටතේ තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භෝග වගාව හා සත්ව පාලනයේ සිදු කිරීමට සකස් කරගත් පරිසරය
කෘෂිකාර්මික පරිසරයකි. සකස් කරගත් පරිසරය කෘෂිකාර්මික පරිසරයකි. මෙන්න මේ කිව්ව කරුණු ටික මතක තියාගන්න. ඒ ටික අපිට ඕන වෙයි. අපි චුට්ටක් බලමු මේ කෘෂිකාර්මික පරිසරය කියන එක කොහොමද අපි නැවත බෙදා දක්වන්නේ කියන එක. කෘෂිකාර්මික පරිසරය අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට ප්‍රධානව සත්ත්ව පාලනය සහ භෝග වගාව කියලා. භෝග වගාව නැවත අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔයාලා දන්නවා අපි කියනවා ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන කියලා. මෙතෙන්දී මඩ ගොවිතැන කියන්නේ වී වගා කිරීම. මොකද ඒකට මඩ ගොවිතැන කියලා කියන්නේ අපි වී වගා කරනකොට අර වතුරත් එක්ක දාලා නේද? ඒ හින්දා මඩ ගොවිතැන කුඹුරු කියලා කියනවා. તો ලංකාවේ ඉඩම් වලමුත් කුඹුරු ඉඩම් කියලා වෙනම වෙන් කරලා තියෙනවා. වෙනම නීතියකින් පනතකින් වෙන් කරලා තියෙනවා කුඹුරු ඉඩම්. දැන් මඩ ඉඩම් කියලා කියන්නේ. එතකොට මේ ගොඩ කුඹුරු ඉඩම් වල අපි හිතුමනා අපිට ගොඩ කරලා ගෙවල් එහෙම හදන්න බෑ. ඒක වෙනම මඩ ඉඩම් කියලා තමයි තියෙන්නේ. ඒ වගේ මෙන්න මේ කෘෂි කර්මාන්තය තමයි කරන්න පුළුවන්. ඒ ගොඩක්ම වී වගා කිරීමට තමයි තියෙන්නේ. නමුත් වෙනත් බවවත් වගා කරනවා දැන්. නමුත් නිවාස හදන්න මේ දේවල් කරන්න බෑ. මඩ ගොවිතැන වී වගා කරනවා වී. මේ ගොඩ ගොවිතැන කිරීමත් අපිත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බහුවාර්ෂික භෝග. අනිත් ඒවා වාර්ෂික කියලා අපි වෙන් කරමු. බහුවාර්ෂික සහ වාර්ෂික භෝග. මොනවද මේ බහුවාර්ෂික සහ වාර්ෂික භෝග කියලා කියන්නේ? බහුවාර්ෂික කියලා කියන්නේ අපි වගා කරන විශාල අවුරුදු ගාණක් මේ භෝගියෙම තියාගන්නවා. උදාහරණ පොල් වගා කරොත් එම අවුරුදු ගාණක් මේ පොල් ගස් ටික අපි රැකගෙන තියාගෙන ඉන්නවා. තේ වගාව තේ අපි ආහාර සඳහා නොගත්තත් රබර් වගාව තේ පොල් රබර් ඊට පස්සේ ගම් මිරිස් කරාඹු සාදික්කා වගේ ශාක අපි එකපාරක් හදාගත්ත ගොඩක් වෙලාවට ගම් මිරිස් වැල් කරාඹු ගස් කපන්නේ අවුරුදු ගණනාවක් තියා ගන්නවා මේවා. මේවා අපි කියන බහුවාර්ෂික භෝග කියලා. ඒතකොට මේවට බිම් සකස් කරන විදිය වෙනස්, පොහොර දාන විදිය, බලා ගන්න විදිය ඒ ඔක්කොම වෙනස් ක්‍රමයකට යනවා අනිත් ගොවිතැන් වලට වඩා. වාර්ෂික ගොවිතැන කියන්නේ එළවලු භෝග. තමයි එළවලු වගා කරලා අපි ගොඩක් කල් තියාගන්නේ. එළවලු ටික වගා කරා ඊට පස්සේ අස් වෙන ගත්ත ආයේ පස් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තමයි ඊළඟ කන්නේ වගා කරන්නේ. ඒතර මේවා වාර්ෂික භෝග කියලා කියනවා. මේ වාර්ෂික භෝග වගා කරනකොට අස්වැන්න වේගයෙන් පරිසරයෙන් ඉවත් වෙනවා. අස්වැන්න හැටියට පෝෂක ඉවත් වෙනවා. එහෙනම් පොහොර වැඩි වැඩියෙන් යොදන්න වෙනවා. බහුවාර්ෂික භෝගවලදී අපි අස්වැන්න ඉවත් කරගන්න නමුත් ශාකෙම ඉවත් කරගන්න නැති නිසා මේකට සාපේක්ෂව පොඩි අස්වැන්න පොඩි පෝෂක ප්‍රමාණයක් තමයි අපි ඉවත් කරගන්නේ. දැන් බලන්න මෙතන අපි හැදුවත් ගෝව පාත්තියක් කැරට් පාත්තියක් දැම්මොත් සම්පූර්ණ ශාකයම කැරට් අලේම කැරට් ගහම ඉවත් කරනවා. අර ගෝව අරාබු ගහම ඉවත් කරනවා. එතකොට අපි බණ්ඩක් වගේ දෙයක් හැදුවත් බණ්ඩක ගහම ගලවලා ඉවත් කරනවා.
ඒතර ඒකේ සම්පූර්ණ පෝෂක ටික ඔක්කොම ඉවත් වෙනවා. මඩ ගොවිතැනෙත් එහෙමයි. අපි වී කරලා විතරක් කපාගෙන ගහ තියාගන්නේ නැහැ. ගොයන් ගහත් ඉවත් කරනවා. ඒ නිසා ගොඩක් මේකට ඔන්න පොහොර දාන්න සිද්ධ වෙනවා. නමුත් මේ බහුවාර්ෂිකවලදී ගහ ඉවත් කරන්නේ නැහැ. පොල් ගහම ගලවලා අපි ඉවත් කරන්නේ නැහැ. පොල් ගෙඩි ටික විතරයි ගන්නෙ. තේ වගාවේදී තේ කොළ ටික විතරක් ගන්නවා. රබර් වගාවේදී රබර් කිරි ගන්න. මේ විදිහ ආකාරයට අපි සම්පූර්ණ ශාකෙම ඉවත් කරන්නේ නැති නිසා අර ශාකයේ විසින් ගත්ත සියලුම පෝෂක ඉවත් වෙන්නේ නැහැ. අවුරුදු ගණනාවක් ගිහිල්ලා මේ තේ ගසුත් ගලවලා ඉවත් කරනවා. මොකද ඒක දළු කඩලා ඒක අර ගහ ටිකක් මේ ලොකු වුණාට පස්සේ උස නැති වුණාට ලොකු වුණාට පස්සේ ඒකේ දළු හැදෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා තේ ගස් ගලවලා නැවත පස සකස් කරලා කුඩා තේ පැල හදනවා. නමුත් මේක අවුරුදු 30 40ක් ගියාට පස්සේ කරන දෙයක්. පොල් ගසුත් ඉවත් කරන එකත් ඒ වගේ විශාල කාලයක් ගියපුවම තමයි කරන්නේ. ඒකයි බහු වාර්ෂික කියලා කියන්නේ. වාර්ෂික. ඒතර මෙන්න මේක මේදී ඔන්න ස්වභාවික පරිසරයට වඩා ගොඩාක් වෙනස්කම් කරනවා කියලා අපි කතා කරා. පරිසරයේ බිම් සැකස්ම ඉඳලම බිම් සැකස්ම වෙනස් කරනවා. ස්වභාවික හැදෙන්න දෙන්නේ නැහැ. අපි එක වර්ගයක් විතරයි මේකේ හදන්නේ. එක වර්ගයක් හෝ දෙකක්. පොල් නම් පොල් ගස්. ඒ අතරේ ගම්මිරි සිබ්බට වර්ග දෙකක් තුනක් තමයි හදන්නේ. ඔන්න මේ විදිහට අපිට පුළුවන් නිර්මිත පරිසර කෘෂිකාර්මික පරිසර වෙන් කරන්න. මම හිතලා මේ chart එක ඔයාලා අඳගත්තා නම් හරි කියලා. මේ chart එක සටහන් කරගන්න. සටහන් කරගන්න ඇති කියලා හිතනවා. මෙතන මේ උදාහරණ අපිට පාඩම් කරන්න ඕනේ මතක තියෙයි. භෝග වගාව බෙදන ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන කියලා. ඊට පස්සේ ගොඩ ගොවිතැන නැවත වාර්ෂික බහු වාර්ෂික කියලා බෙදනවා. ඒකේ බහු වාර්ෂික භෝග කීපයක් තමයි ඉල්ලුවේ. තව ඊට වඩා අපිට ගන්න පුළුවන්. වාර්ෂික භෝග වලට අපි ගන්න එළවලු වර්ග අයිති වෙනවා. මඩ ගොවිතැනට B අයිති වෙනවා. සත්ත්ව පාලනය. අපි මේ කතා කරන්නේ ලංකාවේ සත්ත්ව පාලනය ගැන. සත්ත්ව පාලනය යටතට ලංකාවේදී මොනවද වෙන්නේ? අපි ගත්තොත් මේ වෙරළාසන්න කලාපවල ඉස්සෝ කොටු තියෙනවා. ඉස්සෝ ඇති කරනවා. සත්ත්ව පාලනය යටතේ ඉස්සෝ ඇති කරනවා. බෙල්ලෝ ඇති කරනවා. බෙල්ලෝ කියන්නේ මේ ආහාර සඳහා සමහර පුත්තලම් ප්‍රදේශයේ මිනිස්සු
ආහාර සඳහා සුළුවෙන් ගන්නා විවිධ බෙල්ල වර්ග, ඒ වගේ මුතු බෙල්ලොත් ඉන්නවා. මුතු හදන්න ඒ වගේ බෙල්ලෝ වගා කිරීමක් කරන සුළු වශයෙන්. ඒ වගේම මේ වෙරළාසන ප්‍රදේශවල ගොඩබිමේ ඌරෝ පාලනය කරන ඌරෝ ඇති කරන ගොඩක් ඔය අපි ගත්තොත් ක්‍රිස්තියානි වගේ අයගේ ප්‍රධාන වගේ මාංශ ආහාරයක් තමයි ඌරු මස් කියන්නේ. ඒ නිසා ඒ කට්ටිය ඌරෝ ඇති කිරීමක් සිදු කරන ලොකු මහා පරිවන්නේ ඌරෝ 50 වගේ ඉන්න කට්ටිය තමයි ගොඩක්ම තියෙන 100 200 ඒවා නම් ගොඩක් ලංකාවේ නෑ. ඌරෝ ඇති කරන මොකද වෙරළබඩ කලාපේ තමයි ගොඩක්ම මේ ක්‍රිස්තියානි වැඩිම ව්‍යාප්ත වෙලා ඉන්නේ. මත්ස්‍ය කර්මාන්තය, දීවර කර්මාන්තයත් එක්ක. ඒතර මෙයාලගේ ආහාර අවශ්‍යතාව සඳහා ඌරෝ ඇති කරන එක කරනවා ඌරු පාලනය. ඒතර රට අභ්‍යන්තරයේ වෙද්දී අපේ පළාත්වල වගේ සත්ත්ව පාලනය සඳහා මොනවද වැඩිම තියෙන්නේ? හරක්, ගව පාලනය. නෝරෙලි ප්‍රධාන ෆාම් දෙකක් තියෙනවා. ඊට අමතරව ගොඩක් මිනිස්සුත් ගෘහාශ්‍රිතව මේ සත්ත්ව පාලනය කරනවා. දැන් ගොඩක් ඒක අයින් වෙලා තියෙන්නේ. දැන් ඔය අපි ගත්තොත් මුරුතලාව පැත්තේ නෙල්ලිගල පැත්තේ මුරුතලාව පැත්තේ පහුගිය දවස්වල තිබ්බා ලොකු කියන්නේ ගව පට්ටිය කියන්නේ හරක් 50ක විතර තිබ්බා ෆාම් එක. මේ හරක් ටික විකත් ඔක්කොම විකුණලා ෆාම් එක ඉවත් කරලා තිබ්බා. මොකද යාලට නඩත්තු කිරීම අපහසුව සඳහා. නමුත් ලංකාවේ අභ්‍යන්තරේ ඔන්න ඔය විදිහේ ගව පාලනේ ඊට පස්සේ එළුව පාලනේ තියෙනවා. නමුත් අපි ගොඩාක්ම මහා පරිමාණයෙම විහිදලා තියෙනවා කුකුළු පාලනේ. බිත්තර සහ මස් සඳහා කුකුළු ඇති කිරීම ලොකුවට තියෙන නිසා කුකුල් පාලනේ. ඔන්න අපිට කතා කරන්න පුළුවන් සත්ත්ව පාලනය යටතේ ලංකාව තුල. ඒතර මේ සඳහාත් බිම් සකස් කිරීම වෙනවා. වෙනම ප්‍රදේශයක් වෙන් කරලා එයාලට ඕනේ ආහාර දැන් හරක්ට නම් ආහාර හදන්න විශාල තනකොළ පිට්ටනි හදලා තියන්න ඕනේ. විශේෂ තනකොළ වර්ග හදන්න ඕනේ. නිකම්ම හැදෙන තනකොළ නෙමෙයි. අපි ගන්නෝරුවේ ෆාම් එකට ගිහිල්ලා බලුවොත් එimhe තනකොළ වර්ග ඒකේ තියෙනවා 12ක් විතර වගේ තියෙනවා තනකොළ වර්ග. ඒතර සත්ව ආහාර සඳහා නිර්මාණය කරපු තනකොළ වර්ග. අපේ ඉලුක් කියන එකත් එහෙම සත්ව ආහාර සඳහා ගෙනාවු එකක්. නමුත් සතුන් ආහාර ගන්න නැති නිසා ව්‍යාප්ත වෙලා තිනවා ආක්‍රමණකාරී ලෙස. එතකොට ඔය විදිහට අපි පරිසරය වෙනස් කරන කෘෂි කර්මාන්තේ සඳහා හරි. එතකොට මෙන්න මේකෙදි අපිට කතා කරන්න තියෙනවා ඔයාලගේ පොතේ පැවරුමක් හැටියට දීලා තියෙනවා. අපි ඒක සාකච්ඡා කරලා සටහන තවත් සම්පූර්ණ කරගමු. පැවරුම දීලා තියෙනවා මෙහෙම කෘෂිකාර්මික පරිසරයක් හා ස්වභාවික පරිසරයක් අතර වෙනස්කම් සංසන්දනය කරන්න කියලා තියෙනවා. වෙනස්කම් සංසන්දනය කර වගුගත කරන්න කියලා තියෙනවා. එතකොට අපි මේ කෘෂිකාර්මික පරිසරයක් අපිට හදන්න ඕනේ උනේ අපේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඕන නිසා. නමුත් ඒ නිසා ස්වභාවික පරිසරයට වෙනස්කම් වෙලා තියෙනවා. වෙනස්කම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. එන්නේ ඒ ගැන තමයි අපි මේ ඊළඟට කතා කරන්න යන්නේ. මේකේ උදාහරණ කිහිපයක් ලියා ගන්න සත්ත්ව පාලනය සම්බන්ධෙමුත් මෙතන වී අපි ඊළඟ කොටස කතා කරන්න කලින් මේක උදාහරණ කිහිපයක් ලියා ගන්න මම කිව්වා දැන් සත්ත්ව පාලනය යටතේ ඉස්සෝ ගව පාලනේ කුකුළු පාලනේ ඌරෝ එළු පාලනේ ඒක ලියා ගන්න. දැන් ලෝකේ වෙනත් රටවල් වල නම් බැටළුවෝ ඒ වගේ සත්තුත් ඉන්නවා. මොකද ලංකාවේ එහෙම ලොකුවට බැටළු පාලනය සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඊළඟ අපි හදාගමු මෙහෙම වගුවක්. මම මේක හිතේදී මෙතන වගුව හදන්නම්. කෘෂිකාර්මික පරිසරය සහ ස්වභාවික පරිසරය. මං කිව්ව කරුණු වලින් බලන්න චුට්ටක් අපි මේ කතා කරපු කරුණු වලින්
ඔයාලා කරුණු කීපයක් මම පොඩි වෙලාවක් දෙන කරුණු කීපයක් සටහන් කරගන්න මේ වගුව ඇදලා කටුවට අපි වගුවේ අපි ඔක්කොම සාකච්ඡා කරලා ලියාගමු. කටුවට කරුණු කීපයක් ඔයාලා ගොනු කරගන්න බලන්න ඉස්සෙල්ලාම. මොකද්ද මේ ස්වභාවික පරිසරය සහ කෘෂිකාර්මික පරිසරයේ තියෙන වෙනස්කම් කියලා. ජෛව විවිධත්වයක් පවතී. අපි මුලින්දලා කතා කරත් එහෙනම් පළවෙනි එක ලිව්වා පරිසරයට හුරු ශාක හුරු නොවූ ශාක පවතී, පරිසරයට හුරු ශාක පවතී. එකම වර්ගයේ ශාක පමණක් ළඟින් ළඟ පවතී. එකම වර්ගයේ ශාක ළඟින් නොපවතී. ජෛව විවිධත්වයේ නැති තරම් ජෛව විවිධත්වයේ පවතී. ඊළඟට මේ පරිසරයෙන් නිරන්තරයෙන් පෝෂක ඉවත් වෙනවා. අස්වැන්න ලෙස පෝෂක ඉවත් වේ. අස්වැන්න ලෙස පෝෂක ඉවත් වේ. ස්වභාවික පරිසරයේ පෝෂක චක්‍රීකරණය වේ. පෝෂක චක්‍රීකරණය වේ. ගස්වල ගෙඩි වැටෙනවා, කොළ හැලෙනවා. ඒවා ආපහු පස්සට එකතු වෙනවා, ආය ශාකව හැදෙනවා. චක්‍රීකරණය වේ. එනිසා මේ පරිසරයට පොහොර යෙදීමට සිදුවේ. පොහොර භාවිතා කිරීමට සිදුවේ. පොහොර භාවිතා කිරීමට සිදුවේ. පොහොර භාවිතා කිරීමට නැත්නම් පොහොර යෙදීමට සිදුවේ. ස්වභාවික පැතිල යන්න පුළුවන් අපිට පොහොර යෙදීමක් අවශ්‍ය නොවේ. පොහොර යෙදීමක් අවශ්‍ය නොවේ. මේ කෘෂිකාර්මික පද්ධතිය සමතුලිත නැහැ. සමතුලිත නොවේ. සමතුලිත නොවේ. ස්වභාවික පරිසරයේ සමතුලිතයි නැත්නම් තුලිතයි කියලා ඉවත් කමන්නේ. සමතුලිතයි කියලා ඉවත්. ස්වභාවික පරිසරයේ සමතුලිතයි. මොකද්ද මේ සමතුලිතයි සමතුලිත නැහැ කියලා කියන්නේ? ඒ කෘෂිකාර්මික පරිසරයක අපි නිකාම තියලා තිබ්බොත් එහෙම මේකට එක්කෝ සත්ව විවිධ කෘමි හානි සිද්ධ වෙනවා. රෝග වසංගත හැදෙනවා. ඒ වගේ පරිසරයක් සමතුලිත නැහැ. එක්කෝ වල් වර්ගයක් වේගින් වර්ධනය වෙලා යනවා. තුලිත වෙලා නැහැ. නමුත් ස්වභාවික පරිසරයක් ගත්තොත් එහෙම
අපි වනාන්තර වලට ගිහිල්ලා කෘමිනාශක ගහන්නේ, පොහොර දාන්න ඕනේ. ස්වභාවික විපත් ඒ කියන්නේ රෝග බෝ වෙන්නේ. අපි ගිහලා වනාන්තර ගිහලා බැලුවොත් මේ ශාකවල කොළ කාලා එහෙම දෙයක් අපි දැක ගන්න හම්බෙන්නේ නැහැ. හැමදාම වනාන්තරේ හොඳට මේ ශාක වර්ධනය වෙලා තියෙනවා. නමුත් වගා බිමක් ගිහලා බැලුවොත් අපි කෘමිනාශක භාවිතා කරන්නේ නැත්නම් කොපමණ හරි සතෙක් කැල මේක කාලා පහුගිය දවස්වල වලට මතකයි මේ කොරෝනා වලට කලින් හිටපු එක්කලා තමයි අපේ අර සේනා දලඹුව බඩගිනි වගා විනාශ කරන්න ආව සේනා කියන දලඹුයි. ඒ සත්ත්ව විශේෂයේ බඩගිනි වගාවට තමයි ආවේ. නිකන් කැලේකට ගිහිල්ලා විනාශ වෙලා කියලා අපි අහලා නැහැ නේ. සිංහරාජයට කෘමි හානියක් ආවා. ඒත් එහෙම එකක් නැහැ. හන්තර කන්දර කෘමි හානියක් ඇවිල්ලා තියෙනවා. එහෙම දෙයක් අපි කතා කරන්නේ. ඇයි? මේ පරිසරය තුලිත වෙලා තියෙන සමතුලිත වෙලා තියෙන්නේ. සතෙක් දෙන්නේ හානියක් කරන්න ආව චාකයකට දෙකට හානි වෙයි. නමුත් චාක තව ගොඩාක් තියෙනවා. ඒක සමස්තය මේ පරිසරයට හානියක් වෙන්නේ නැහැ. සමතුලිත වෙලා තියෙනවා. ඒ සත්තුත් ඉන්නවා, ශාකත් තියෙනවා, තුලිත වෙලා තියෙනවා. නමුත් මේ පරිසරය සමතුලිත නැති නිසා තමයි මේ විදිහට කෘමි හානි එන්නේ. ඒ නිසා නිරන්තරයෙන් මේකට පරිබෝධනාශක නැත්නම් පරිබෝධ ක්‍රම භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒකයි සමතුලිතයි සමතුලිත නැහැ කියලා කියන්නේ. ඊළඟට ස්වභාවික පරිසරයට හානි පමුණවයි. කුෂි කර්මාන්තයේදී ස්වභාවික පරිසරයට හානි පමුණවනවා. ස්වභාවික පරිසරයට හානි පමුණවයි. ඒතර ස්වභාවික පරිසරයෙන් කුෂි කාර්මික පරිසරයට හානි පමුණවනවද? නැහැ. පරිසර හානියක් සිදු වෙන්නේ නැහැ ස්වභාවික පරිසරයේ. පරිසරයට බලපෑමක් නොමැත. මේ ස්වභාවික පරිසරයක තියෙන්නේ මේ ස්වභාවික පරිසරයට හොඳට හුරු වෙච්ච දේවල් කියලා කිව්වා. නමුත් කෘෂිකාර්මික පරිසරයේ අපි දාන පොහොර වර්ග නැත්තම් බීජ වපුරනකොට ආක්‍රමණශීලී ප්‍රභේද මේ පරිසරයට එකතු වෙන්න පුළුවන්. දැන් අපි බීජ වර්ග ගෙනල්ලා වගා කරනකොට වෙන රටවල් වලින් ඒත් එක්ක වෙනත් වර්ගයේ බීජ එන්න පුළුවන්. බී වගා කරද්දිම ඒත් එක්කම අර බජිරි වගේ ඒවත් මේ වගාවට මිශ්‍ර වෙන්න පුළුවන්. එතකොට ස්වභාවික පරිසරයක නැති දේවල් වෙනත් රටකින් ඇවිල්ලා මේ පරිසරයට හොඳට හුරුයි නම් එයාලා ඔන්න මේකේ වේගයෙන් පැතිරෙනවා. ඒතර ඒකට තමයි අපි කියන්නේ ආක්‍රමණශීලී ශාකයක් කියලා. ගොඩාක් එහෙම ශාක වර්ග ලංකාවට ඇවිල්ලා තියෙනවා. එන ලියන්නේ මෙහෙම ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම සිදුවේ. ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම සිදුවේ. ස්වභාවික පරිසර පැතිරි කැලක් ගිහුවට කමන්නේ එහෙම දෙයක් ඒකේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් එන ආක්‍රමණශීලී ශාක මේ වගේ පරිසරයකට ගියොත් ස්වභාවික පරිසරය විනාශ වෙන්න පුළුවන්. ඒකත් අපි මොකද ලියන්නේ නැතුව ඉරි කැලක් ගහමු. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කාර්මික පරිසරය. කුෂි නැහැ කාර්මික පරිසරය. කාර්මික පරිසරය.
කාර්මික පරිසරය. මොකද්ද කාර්මික පරිසරයක් කියලා කියන්නේ? මිනිස්සු දැන් කෘෂිකාර්මික යුගයෙන් තවත් ඔබට එනකොට විවිධ දැන් මෙයාලට හදන්න සිද්ධ වුණා. විවිධ දැන් නිර්මාණය කරන්න සිද්ධ වුණා. අපි ගත්තොත් එහෙම පරණ ඉස්සර ගෙම ජීවිතේ ගත්තොත් එහෙම කාර්මික පරිසරයක් කියලා දෙයක් නැති තරම්ම ගොඩක් මෙයාලගේ අවශ්‍යතා සීමා සහිතයි. වගා කරන්න කෘෂි උපකරණ හදන්න සිද්ධ වුණා. පොහොර වර්ග කෘමිනාශක යාලම හදාගත්ත ස්වභාවික දේවල් ඇඳුම් පැළඳුම් ඒ වගේ සීමිත ටිකක් තමයි ඕනේ වුනේ. දැන් අපි අද නූතනයේ අපි ගත්තොත් එහෙම අපිට ගොඩක් දේවල් නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ ඇඳුම් පැළඳුම් වලට දැන් ගැමි පරිසරය නම් ඉතා සරල ඇඳුම් තිබ්බේ. ආභරණ අපි වගේ දැන් අද නෑ සපත්තු වගේ දේවල් භාවිතා කරෙත් නෑ. නමුත් අද අපිට කොහෙරි යනකොට බලන්නකෝ කොච්චර දේවල් අපි භාවිතා කරනවද කියලා. පිරිම් පාර්ශවලත් අපි ඇඳුම් අඳින බෙල්ට් එකක් දානකොට පර්ස් එකක් ගන්න ඕනේ. ඔරලෝසුවක් බඳිනවා. ඔරලෝසුවක් අවශ්‍ය වෙනවා. සපත්තු දෙකක් ඕනේ, ෆෝන් එකක් ඕනේ. නේද? ඒ වගේ ගොඩක් දේවල්. ඒතර මේකට තව බැංකු කාඩ් දා ගන්නවා, ID කෝනේ. ඒ වගේ දේවල් ඔන්න භාවිත කරන්න වෙනවා. ඒතර අපේ කාන්තාවක් කාන්තා පාර්ශවයේ පාරට බහිනකොට කොච්චර දේවල් ඕනේ. කොණ්ඩ කටු ගහන්න ඕනේ. කොණ්ඩේ පාට කරන්න ඕනේ ඒචානි. මූණ පාට කරලානේ. ලිප්ස්ටික් ගාලා, කියුටෙක්ස් ගාගෙන, හෑන්ඩ් බෑග් එකක් දාගෙන කොච්චර දේවල් ඕනේද? ඒතර මේ දේවල් ඔන්න නිර්මාණය කරන්න වෙනවා. ඒතර ඉස්සර නම් පයින් බඩ ගාගෙන ගියා. දැන් අද එහෙම නෙමෙයිනේ. වාහනයක් ගේන්න ඕනේ. නැත්නම් ගෙදර තියෙන වාහනයක් භාවිතා කරන්න ඕනේ. ඒතර මේ වාහනේට අවශ්‍ය කොටස්, ඉන්ධන ඒවා තියෙන්න ඕනේ. ඒ වගේ විවිධ අවශ්‍යතා අපිට තියෙනවා නිවසක. ඉස්සර කටුමැටි ගහලා නිවසක තිබ්බා. ගොඩාක් දේවල් නිවස ඇතුලේ තිබ්බේ නැහැ. සෝරි. පැදුරක් දෙකක් තිබ්බා නිදා ගන්න. ආහාර භාජන මැටි භාජන කීපයක් තිබ්බ එහෙම. දැන් අපි නමුත් අද අපේ නිවසේ විදුලි උපකරණ තියෙනවා. ලිපි ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. පරිගණක ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඒතර මෙන්න මේ දේවල් නිර්මාණය කරන්න ඕනේ. මේ දේවල් නිර්මාණය කරන්න හැදිච්ච පරිසරයට අපි කියනවා කාර්මික පරිසරයක් කියලා. අපිට අවශ්‍ය විවිධ දෑ නිෂ්පාදනය කරන්න හැදිච්ච පරිසරයක්. ඒතර අපේ අවශ්‍යතාව සඳහා මේ පරිසරෙත් ඕනේ. අපිට කාර්මික පරිසරයක් එපා කියලා ඉන්න බෑ. විවිධ දේවල් නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා කාර්මික පරිසරයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් බලන්න අපි ලංකාවේ කාර්මික පරිසරය ගැන කතා කරනකොට අපිට ඇත්තටම කරගාටුවක් තමයි එන්න වෙන්නේ. මොකද ලංකාවේ ගොඩක් නිෂ්පාදන තියෙනවා. බලන්න අපි ඔය මොනවා ගත්තත් අද තියෙන හැම එකෙම made in China කියලා තමයි තියෙන්නේ. හැමදේම වෙනත් රටවලින් තමයි නිර්මාණය කරලා අපි ගේන්නේ. ඒක හොඳයිද? කෙනෙකුට කියන්න පුළුවන් අපේ ස්වභාවික පරිසරය එහෙම තිබිද්දෙන් පරිසර හානියක් වෙන්නේ නැත්නම් අපි දැන් පස්සේ කතා කරනවා මේ කාර්මික පරිසර නිසා පරිසර හානියක් වෙනවා කියලා. ඒක වෙන්නේ නැත්නම් අපි පිටරටින් දේවල් ආනයනය කරපුවම හරිනිකේ. ඒකේ විපාක අපි දැන් විඳිනවන්නේ මොකද රටවල් වහපුවාම ලොක්ඩවුන් කරපුවාම අපිට ගොඩක් බාණ්ඩ ඉන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් බාණ්ඩ මිල වෙලා තියෙන්නේ. සමහර දේවල් වාහන අමතර කොටස් එහෙම නැහැ. පහුගිය දවසේ ටයර් හිගයක් තිබ්බා. ඇයි අපි නිර්මාණය කරන්නේ නැති ඉඳා වෙනත් රටවල වලින් එනකන් ඉන්න ඕනේ එන්නේ නැහැ. ඒතර තියෙන දේ ගණන් යනවා බාණ්ඩ නැහැ. ඒක එකක්. අනිත් එක තමයි අපි බාණ්ඩ පිටරටින් ගන්නකොට මුදල් වියදම් වෙනවා. දැන් හිතන්න අපි කඩෙන් අපි දේවල් ගන්නකොට ගෙදර තියෙන මුදල් වියදම් වෙනවා. ඒතර ගෙදරට ඊට සාමානව පඩියක් එන්න ඕනේ. පඩියට වඩා වැඩි ගාණක් වියදම් වෙනවා නම් අපිට නිවසේ කාර්යයන් කරගෙන යන්න බෑනේ. ගැටලුවක් වෙනවා. ඒ නිසා අපි දන්නවා දෙමාපිය ඒක අපි කියන මැනේජ් කර ගන්නවා කියලා. බලලා වියදම් අඩු වැඩි කරලා ඔන්න වියදම් සිද්ධ කර ගන්නවා. එහෙම තමයි වෙන්න ඕනේ. රටකත් එහෙමයි. ගෙදර වියදම් වගේම රටකත් එහෙමයි. අපිට ලැබෙන ආදායමට වඩා වියදම් කරන්න ගියොත් එහෙම හානියක් වෙනවා. එහෙනම් අපි නිවස තුල වෙන්න ඕනේ ලැබෙන ආදායම කොටසක් ඉතු තැම්පත් කර ගන්න ඕනේ, ඉතුරු කර ගන්න වෙනවා. අපිට විශාල දේවල් ඒ කියන්නේ එදිනදා දේවල් වලට අමතරව අපිට සමහර දේවල් මිලදී ගන්න සිද්ධ වෙනවා. හිතන්නකෝ අවුරුදු ගානකට සැරයක් අපිට ෆෝන් එකක් ගන්න වෙනවා.
ෆ්‍රිජ් එක කඩනවාම ෆ්‍රිජ් එකක් ගන්න වෙනවා. ඒතර ඒකට දෛනික වියදම් නෙමෙයිනේ. අර තැම්පත් කරලා තියෙන ධනෙන් තමයි ගන්න. නමුත් දෛනික වියදම් අපි ආහාර ගන්න නේද? චූම්පාන් කාර්යය අරකට මොන හරි ගන්නවා. අපි හාල් ගේන්න ඕනේ, එළවලු ගේන්න ඕනේ. මේවට වියදම් වෙනවා. එදිනදා කටයුතු සඳහා. ඒතර මේවට සල්ලි තියෙන්න ඕනේ. සල්ලි ගෙදෙට්ට එන්න ඕනේ. ඒව තමයි වියදම් කරන්නේ. රටකටත් එහෙමයි. රටකටත් විශාල වියදම් ප්‍රාග්ධන වියදම් කියලා ගන්න විශාල කර්මාන්තශාලා ඇති කරන්න විශාල දේවල් ගන්න දැන් අර මැති ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගී වාහන කියනවා. ඒවට සල්ලි වියදම් කරන්න ඕනේ. එහෙනම් ලංකාවට සල්ලි තියෙන්න ඕනේ. ඒතකොට ලංකාවේ සල්ලි අච්චු ගහලා මේ දේ කරන්න බෑ. ලංකාවත් සල්ලි උපයන්න ඕනේ. දැන් සල්ලි උපයන්න නම් කර්මාන්තශාලා තියෙන්න ඕනේ. ගොඩක් මේ වගේ දේවල් කර්මාන්තශාලා වලින් හදන නිෂ්පාදන අපි අලෙවි කරන්න ඕනේ වෙනත් රටවල් වල. ඒ දියුණු රටවල් කියන්නේ ඒකයි. එයාලා ගොඩක් දේවල් අලෙවි කරනවා. නිර්මාණය කරලා. ඒ නිසා සල්ලි ගොඩක් තියෙනවා නම් නිවසක අපිට හොඳට සුඛෝපභෝගී ඉන්න පුළුවන්. රටකටත් සල්ලි තියෙනවා අපි කියනවා සංවර්ධිත දියුණු රටක් කියලා කියනවා. දැන් වෙනත් රටවල් එංගලන්තය ඇමරිකාවයි ගත්තොත් මේලගේ නිෂ්පාදන තියෙනවා. රට වැහුවත් ප්‍රශ්නයක් නැහැ. රට ඇතුලේ නිෂ්පාදනය වෙනවා. ඒ නිසා ඔන්න එයාලට සල්ලි තියෙනවා දියුණුයි. හරි. නමුත් ලංකාවේ ගොඩාක් මේ කර්මාන්ත සිද්ධ කරන්නේ අඩුවෙන් තියෙන්නේ. ඔයාලා දැන් මාධ්‍ය වලින් දකිනවනේ ඉස්සර තිබ්බා ලංකාවේ රෙදි නිෂ්පාදනය කරා. වාහන හැදුවා. වාහන අමතර කොටස් හැදුවා. රූපවාහිනී හැදුවා. කැලරින් ටයර් කියලා ටයර් කර්මාන්තශාලා තිබ්බා. කඩදාසි. මේ වගේ විශාල කර්මාන්තශාලා රජයේ සතුව තිබ්බා. එතකොට ගැටලුවක් වෙන්නේ අපේ ලංකාව මේ දේවල් නිපදවනවා. එතකොට ලංකාවේ කට්ටියට රැකියාවල් හම්බ වෙනවා. අපි නිෂ්පාදන වෙනත් රටවල් වලට විකුණනවා. එතකොට ඒකෙන් අපිට මුදල් හම්බ වෙනවා. අන්න කාර්මික පරිසරය අපි මේ විදිහට නඩත්තු කරගෙන ගියා. බස් හැදුවා. sorry. බස් හැදුවා. දැන් මාතලේ වෙනම ඩිපෝක් තිබ්බා පැත්තක් බස් රිපෙයාර් කරන බස් සම්පූර්ණයෙන්ම හදනවා. ඒ වගේ ලංකාවේ කොළඹ ප්‍රදේශයේ තිබ්බා ඒ ලංකා අශෝක් ලේලන්ඩ් කියලා සමහරට වල අහලා තියෙන අශෝක් ලේලන්ඩ් කියලා තියෙනවා. ඒකේ ලංකා අශෝක් ලේලන්ඩ් කියලා එකක් තිබ්බා ලොරි බස් නිර්මාණය කරා. දැන් අද ඒ ඔක්කොම විනාශ වෙලා තියෙනවා. ඒ නිසා තමයි රටට දැන් හැමදාම ණය ගන්න වෙලා තියෙනවා. ඒ සල්ලිනේ ණය ගන්න වෙලා තියෙනවා. ඒවා ගෙවන්න බැරි වෙලා තියෙනවා. ණය වෙලා තියෙන්නේ මෙන්න මේ නිසා. කාර්මිකයන් අපි හොඳට ආපු නැති නිසා. නමුත් අද කර්මාන්තශාලාවේ ගොඩක් තියෙන ඇඟලුම් කර්මාන්තේ. ලෝකෙට ඇඟලුම් සපයනවා. ඇඟලුම් ඇටට ගත්තොත් අපි ඇඳුම් වගේ නෙමෙයි වෙනත් දේවලුත් මේ මහාන දේවල් ඔය ක්‍රීඩා භාණ්ඩ වගේ දේවලුත් සපයනවා. දැන් ඔයාලා දැක්කත් දන්නේ මේ සැර ඔලිම්පික් ක්‍රීඩාවේ බේස්බෝල් ක්‍රීඩාවට ගන්න බේස්බෝල් එක හදලා තියෙන ලංකාවේ. ඒ වගේම මට රට මතක නැහැ නෝර්වේ හරි කොහමද දියුණු රටක එයාලගේ ක්‍රීඩා ඇඳුම නිර්මාණය කරලා තියෙන ලංකාවේ. ඉතින් ඒ වගේ දැනට ඇඟලුම් තමයි ලංකාවේ තියෙන්නේ. කියන්නේ ලංකාවේ රෙදි වර්ග නිෂ්පාදනය කරනවා. නමුත් ඒ නිෂ්පාදනය කරන රෙදි වර්ග පිටරටට තමයි යන්නේ. ඒතර පිටරට සමාගම් තමයි මෙහි තියෙන්නේ. ලංකාවට අයිති සමාගම් නෙමෙයි ගොඩක්ම තියෙන්නේ. ගොඩක්ම චීනයට වෙනත් රටවලට අයිති සමාගම් තමයි මෙහි තියෙන්නේ. ඒතර මෙඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගැහුවට ලංකාව තුල හැදුවට ඒ සමාගම් අයිති ලංකාවට නෙමෙයි. වෙනත් රටවල් වලට අයිති සමාගම් එයාලට ඉඩපාඩු නැති නිසා ශ්‍රමය නැති නිසා එයාලා ලංකාවේ ඔන්න කර්මාන්තශාලාවක් ඇති කරනවා. කියලා ඒ ටික තමයි ඔන්න වෙන රටවල් වලට යවන්නේ. නමුත් අපිට ඒවා ගන්න බෑනේ. සමහර ගාමන්ට වල හදන රෙදි වර්ග එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් වලට තමයි යවන්නේ. ලංකාවේ අපිට ගන්න නැහැ. අපිට ගන්න තියෙනවා නමුත් ඒ අර සාමාන්‍ය අපි මේ අඳින ඇඳුම්. ඔතන අර වෙනත් රටවලට අපනයනය කරන ඇඳුම් ලංකාවේ වෙළඳපොළ විකුණන්නේ නැහැ. හේතුව තමයි ඒවා. ඒතොර ඒ කම්පැනි ලංකාවේ නෙමෙයි. ඒකට කොහොම යාගේ රටට අරන් යනවා. සමහර දේවල් තියෙන එම ඒතොර මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගැහුවට ඒකේ අපේම නෙමෙයි. රෙදි නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ගොඩාක් තියෙන්නේ වෙනත් රටවල් වල. ඒතොර ඒ කට්ටිය කරන්නේ මොකද්ද? ඒ රටේ ඉඩ නැති හින්දා නැත්නම් ඒ රටේ පරිසර හානිය වෙන හින්දා අපේ රටට ඔන්න දේවල් දීලා තියෙනවා. ඒ නිසා අපිට සතුටු වෙන්න බැරි හේතුව ඒකයි. මොකද
කාර්මික පරිසරයේ වෙන පරිසර හානිය ඒව අපිට බාර ගන්න වෙනවා. අපිට රස්සා හම්බෙන එක විතරයි වෙන්නේ. වෙනත් ලොකු දෙයක් අපිට ලැබෙන්නේ නැහැ මේ නූතරේ තියෙන ඔය ගොඩක් කර්මාන්ත ශාලා නිසා. එතකොට ලංකාවේ කෙනෙක්ගේ කර්මාන්ත ශාලාවක් තියෙනවා නම් රජයෙන් හදන කර්මාන්ත ශාලා තියෙනවා නම් අන්න ඒකෙන් අපිට ලාභ උපයන්න පුළුවන්. මම හිතන්නේ මේ කියන එක තේරෙනවා ඇති. එතකොට මේ දේවල් විද්‍යාවට ඉගෙන ගන්න නැහැ. නමුත් අපි සාමාන්‍ය දැනුමට අපි ඉගෙන ගත යුතුයි. ඉතල ගොඩක් අය මීටින් ශ්‍රී ලංකා කියලා ගහලා තියෙනවා ගැටලුවක් තියෙනවා. කාර්මික පරිසරය. අනිත් දේ තමයි මේ කාර්මික පරිසරයක් ඇති කරනකොට අපි පරිසරය ගැන හිතන්නේ නැහැ. වෙනත් රටවල් වගේ නෙමෙයි. අපි බලන්නේ මොකද්ද? වෙනත් රටින් ඇවිල්ලා කිව්වොත් එහෙම මේ නුවර ලස්සනයි. හන්තාන කන්දේ මට ෆැක්ටරියක් ගහන්න ඕනේ. එතකොට ෆැක්ටරිය අනිත් කට්ටිය වැඩ කරන ගමන් මට හන්තාන කන්දේ ඉඳලා නුවර බලන්න ඉන්න පුළුවන්. කියලා ඔන්න කියනවා. එතකොට ඉස්ලාම කියේ බෑ බෑ හන්තාන කන්ද දෙන්න බෑ කිව්වම ආයෙත් අපි යන්න වෙන රටකට ගන්න. එහෙම නැත්තම් මෙතිය කෙනෙකුට කියලා අපි මෙච්චරක් වාඩ දෙන්න. තව ගාන වැඩි කරලා දෙන්න මොකද කියන්නේ? එතකොට ඔන්න මෙතිය ආයෙන අපිට ගාන කම් වෙනවන ප්‍රශ්නයක් නැහැ කියලා ඔන්න ඒ කට්ටිය මේකට කැමති වෙනවා. ඒකලා හන්තාන කන්ද දෙනවා සංවර්ධනය කරනවා කියලා කර්මාන්ත ශාලාව. දැන් මේ කර්මාන්ත ශාලාවේ මිනිමනුස්සයාගේ අයිතිකාරයෙක් කවුරුත් මෙහි නැහැනේ. එයාට වැඩක් නැහැ ලංකාව. එයාගේ රට තියෙනවා. මේ මනුස්සයන මේ හන්තාන කන්දේ ඔන්න කපලා ඔක්කොම කරලා ෆැක්ටරි ගහනවා. ලස්සන ෆැක්ටරි ගහලා අපිත් බලා ඉනවා පට්ට ලස්සනයිනේ කියලා රස්සාවකුත් හම්බ වෙලා ගිල කර කර ඉන්නේ. දැන් මේකේ එන අපද්‍රව්‍ය මොකද කරන්නේ? මෙයා ඔන්න බැහැර කරනවා. පරිසර දූෂණෙත් වෙනවා. ප්‍රදේශය විනාශ වෙනවා. ඔන්නෝම දේවල් ගොඩාක් ලංකාවට වෙනවා. නමුත් වෙනත් රටවල් වල අපි දියුණු රටවල් නැත්නම් වෙනත් රටවල් ගත්තොත් එහෙම එයාලගේ කාර්මික පරිසරයේ දැන් මම කලිමුත් කියන්නේ ඔය මැලේසියා වගේ ගියපුවාම මේ අපිට වෙනම තියෙන යාලා කාර්මික කර්මාන්ත. දැන් ලංකාවේ කර්මාන්ත පුර තියෙනවා තමයි. නමුත් මේවාලගේ ඊට වඩා සැලැස්මකට අනුව තියෙන්නේ. කර්මාන්ත වෙනම පැත්තක තියෙන්නේ. ඒ කර්මාන්ත තියෙන පැති වගා කරන්න බැරි ඉඩම්. හොඳ ස්වභාවික පරිසරයක් නැති ඉඩම්. කියන හොඳ ස්වභාවික පරිසරයක් කියන්නේ. දැන් අපිට හන්තාන කන්දෙන් අපිට ප්‍රයෝජන නැද්ද? හන්තාන කන්දේ ඉඳලා පටන් ගන්න දිය සීරාවල් තියෙනවා. වතුර ලැබෙනවා. ජල පෝෂක ප්‍රදේශ. පහළ කොටස් වල ජලය ලැබෙනවා. ශාක වර්ග ගොඩක් තියෙනවා. ඒකදේශික ශාක මේ හන්තාන කඳුවැටියේ නගරස් කඳුවැටියේ තියෙනවා. ඒ නිසා තමයි ඒවා රක්ෂිත වෙලා තියෙන්නේ. ඒතර ඒ වගේ පරිසර වෙනත් රටවල භාවිතා කරන්න ඒවා හැමම තියෙනවා. මුඩු ඉඩම්. දැන් යාළුවාගේ කාර්මික පරිසර වලින් ආය ජල උල්පත් ජල පෝෂක ප්‍රදේශ නැහැ. හොඳට ශාක වගා කරගන්න බෑ. කරකශ පරිසරයක්. මිනිස්සු ඉන්න අකමැති. ඉතින් ඒ වගේ පරිසරයක් තෝරාගෙන මේ පරිසරේ නිසි කළමනාකරණයකින් යුක්තව කර්මාන්තශාලා හදනවා. මොකද්ද නිසි කළමනාකරණය කියන්නේ? අපි මේ ඉඩම දැක්කම මම මෙතන කර්මාන්තශාලාවක් හදනවා මේ මතන කාපාකේ ඔන්නෝම දාගන්නවා. තා මෙතන හදනවා. තවත් කෙනෙක් මෙතන කර්මාන්තශාලාවක් හදනවා. ඒතර මේ ඉඩ කළමනාකරණය වෙන්නේ නැහැ. කළමනාකරණයක් කියන්නේ මොකක්ද එහෙනම් රයිට්. අපි බලනවා මේ බිමේ මොනවද හදන්නව කර්මාන්තශාලා. හරි එතකොට කර්මාන්තශාලා හදනවා මෙහෙම හදනවා නම් අපි කර්මාන්තශාලා දෙක තුනක් හැදුවොන්නෝම මෙයාලට විදුලි ජනනේ පොදුවේ දෙනවා. කාපාකේ පොදුවේ හදනවා මෙතන. මෙතන තමයි මෙයාලගේ වොෂ්රූම් තියෙන්නේ. මේ වගේ අපි මේ වෙන පහසුකම්. ඒතර පාරවල් කොහොමද දෙන්නේ? මෙහෙම ඇවිල්ලා මේ පාරවල් බෙදෙන්න පුළුවන් වෙන පාරවල් ටික හදනවා. ඒතර මෙන්න මේ කියන දේ සැලැස්මක් අනුව කරනවා. ඒතර මේ ඉඩ බොහොම කාර්යක්ෂමව ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒතර මෙයාලගේ අපවිත්‍ර ජලයේ ඔක්කොම එකතු කරලා පොදු ක්‍රමයකට පිරිසිදු කරනවා නම් අපවිත්‍රන ආකාරයෙන් පොදු ක්‍රමයකට පිරිසිදු කරලා පරිසරයට නිකුත් කරනවා නම් ඒව නැවත භාවිතයට ගන්නවා නම් නිකුත් වන වායු වර්ග මේකේ පරිසර දූෂණ අවම වෙන විදිහට නිකුත් කරනවා නම් තාපය එක්ක නැවත ප්‍රයෝජන ගන්නවා නැත්නම් තාපයේ පරිසරයට පිට නොවෙනවා නම් අන්න මේක හොඳ කාර්මික පරිසරයක් කියලා කියන්න පුළුවන්. ඒ වෙනත් රටවල වලට එහෙමයි කාර්මික පරිසර කියන්නේ. දැන් අපි බලන්න කර්මාන්තයක් තියෙන තැන ASCII ගෙවල් හදලා තියෙනවා. දැන් ගන්නෝරුවේ ෆාම් එකක් තියෙන ඒ ASCII ගෙවලුත් තියෙනවා. එතකොට
අපි ගත්තොත් එහෙම මේ කුණ්ඩසාලේ තියෙන වෙළඳ කලාපය. ඒතර මේ කුණ්ඩසාලේ වගේ ප්‍රදේශයේ වගා බිම් හොඳට වගා කරන්න පුළුවන් තැන් මිනිස්සුන්ට ඉන්න පුළුවන් ජනාවාස හදන්න හොඳ පරිසරයක් තියෙනවා මේ පැත්තේ. ඒතර ඒ තැන් වල තමයි කර්මාන්තශාලා හදලා තියෙන්නේ. ඒතර අපි මිනිසුන්ට ජීවත් වෙන අමාරු පරිසර තියෙන ඔය පුත්තලම් දිස්ත්‍රික්කයේ ඇතැම් තැන් මඩකලපුව පැත්තේ තියෙනවා සමහර භූමි තියෙන ඔය ශාක කුඩු ලොකුට හැදෙන්නෙත් නැහැ මිනිසුන් ඉන්න තමාරුයි. අනේ මේ වගේ පැතිවල මුකුත් කරන්නේ. මොකද වෙනත් රටවල වල එන කට්ටිය අකමැති ඒ වගේ පරිසර වලට යන්න. ඒකට කැමති නුවර පරිසරයේ ඉන්න. කුණ්ඩසාල වගේ තැනක කර්මාන්තශාලාවක් දාගත්තා නම් නුවර ඇවිල්ලා පදිංචිලා ඉන්න පුළුවන්. බොහොම හොඳ පරිසරයක් තියෙනවා. නමුත් එහෙම නෙමෙයි වෙන්න ඕනේ අර වගේ කරකශ පැත්තක තමයි දාන්න ඕනේ. ඒකේ වගා භූමිය ඇති කරන්න බෑ. මිනිස්සුන් ඉන්න අමාරු. ඒ නිසා ඒ පැති කර්මාන්තශාලා ඇති කරලා අනිත් පැති වල තමයි ජනාවාස ඇති කරන්නේ. ඉතින් වෙනත් රටවල වලට එන්නේ එහෙම තියෙන නිසා ඒ රට දියුණු වෙනවා පරිසර හානියත් අවම වෙනවා. නමුත් අපිට ඒක චුට්ටක් ඔන්න වෙනසක් වෙලා තියෙනවා. නමුත් අපිට කතා කරන්න වෙනවා මේ කාර්මික පරිසරය ගැන මෙහෙම අපේ අවශ්‍යතාව සඳහා විවිධ භාණ්ඩ නිර්මාණය කරගන්න කාර්මික පරිසරයක් අවශ්‍ය වෙනවා. ඒතර රටක සංවර්ධනයටත් මේක ඕනේ වෙනවා කියන එක මම දැන් කිව්වා. ඒක නිසි ආකාරයෙන් වෙනවා නම් තමයි හොඳ සංවර්ධනයක් සිද්ධ වෙන්නේ. නැත්තම් පරිසර හානි වෙනවා නම් ඒක සංවර්ධනයක් වෙන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල අර නැවක් ගිනි ගත්තා. ඒතර ඒකෙන් ගොඩක් දේශපාලන කට්ටිය කිව්වා සල්ලි හම්බ වෙනවා නැවට කියලා. මොකද වන්දියක් හම්බ වෙනවා හරි. නමුත් ඒක අපිට ගන්න සල්ලි වලට වඩා පරිසර හානියක් වෙනවා නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. නේද? ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒතරම් එහෙම දේවල් තියෙනවා. එහෙම නැතිව ගත්තොත් තමයි රටක් සංවර්ධනය වෙන්නේ. දැන් අපි ගෙදර තියෙන ටීවී එක විකුණලා කම්පියුටරයක් ගත්තට වැඩක් නැහැ නේ. නේද? ෆ්‍රිජ් එක විකුණලා අපි ගන්නවා ටීවී එකක්. අපි කියන එකට ටීවී එකකුත් අපේ ගෙදර තියෙනවා. නමුත් බලද්දි ෆ්‍රිජ් එකක් නැහැ. ඒත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. නේද? හොඳයි. එන ඕන කාර්මික පරිසර වල වැදගත්කම. පිළිගමු මෙහෙම. මිනිසුන්ට අවශ්‍ය මිනිසාට අවශ්‍ය විවිධ දෑ නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රමය ශක්ති සම්පත් එක් කරගෙන ගොඩනගන පරිසරය කාර්මික පරිසරය ලෙස හඳුන්වයි. ඊළඟ කරුණ ලියන්න. රටක සංවර්ධනය සඳහා එම රටට ආදායමක් ලබා ගැනීමට සහ රටවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට
කර්මාන්ත වැදගත් වේ. හරි මොනවද මේ ජීවන තත්ත්වය ඉහළ දානවා කියන්නේ? ආකාර දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි රස්සාවල් හම්බ වෙනවා. එකෙන් පඩියක් හම්බ වෙනවා. අනිත් දේ තමයි කර්මාන්තශාලාවල නිපදවන ද්‍රව්‍ය ඖෂධ. එතකොට අපිට විවිධ භාණ්ඩ නිසා අපිට ඔන්න ජීවන තත්ත්වය ඉහළ ලංවන්න පුළුවන්. අපිට වාහන නිපදවනවා නම් අපිට වාහනේ ගමන් කරන්න පුළුවන් ජීවන තත්ත්වය ඉහළයි. ආහාර වර්ග ඒවා නිර්මාණය කරනවා නම් එදු පෙළදුම් හොඳ ඒවා නිර්මාණය කරනවා නම් ඒවා වුණ අපිට ජීවන තත්ත්වය ඉහළ දාන්න වෙනවා. භාවිතා වෙන්න වෙනවා. දැන් අද වුණත් අපි මේ ඔන්ලයින් විදිහට පන්ති කරන්නේ ජීවන තත්ත්වය ඉහළ ගියේ හින්දා. අපිට මේ උපකරණ ගන්න පුළුවන් වෙලා තියලා මෙහෙම දේවල් පරිසරයේ තියෙනවා, අන්තර්ජාලයේ පරිසරයේ තියෙනවා. ඒ නිසා වුණ අපිට මේ දේවල් මේ උපකරණ භාවිතා කරන උපකරණ බෝඩ් එතකොට කැමරා ඒවා නිර්මාණය කරලා තියෙන හින්දා අපිට ඒකෙන් ඔන්න ජීවන තත්ත්වය උසස් වෙලා තියෙනවා. අපිට ඔන්න මේ පන්ති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. පෙරලත් මේ පහසුකම් නැත්තම් එක්ක අපිට පන්ති කරන්න හම්බෙන්නේ නැහැ, ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. එමන් නැත්තම් වෙනදා වගේ ඔන්න ඇවිදගෙන එන්න වෙනවා. නේද? දැන් එක තැන ඉඳලා අපි මේ දේවල් සිද්ධ කරනවා. ඈත ඉඳලා අපිට කිසි ගැටලුවක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේ දේවල් නිසා ඉතින් ජීවන තත්ත්වය ඉහළ ගිහිලා කියලා අපි කියනවා. හරි. ඒතර ගොඩක් රටවල් වල මෙන්න මේ දේ නිසා තමන්ගේ රටේ පුරවැසියමු ජීවන තත්ත්වය ඉහළ දානවා. ඒ වගේම රටට ආදායමකුත් එනවා. හරි. ඒතර ගොඩාක් මේ රටවල් දියුණුනේ මේ කාර්මික කර්මාන්තයත් එක්ක කාර්මික විප්ලවය කියලා අපි කියනවා. විවිධ පාඩම් වලදී ඉගෙන ගන්න වෙති විවිධ විෂයන් වලදී කාර්මික විප්ලවය. මොනවත් එක්ක ගොඩක් රටවල් දියුණු වුණා. මේ චීනය වගේ රටවල් කොරියාව ගත්තොත් මේ රටවල් අපි දියුණුවලා ඉන්නකොට නොදියුණු රටවල් මේ. හරිද? ඒ කියන්නේ 70 ගණන් වල 60 ගණන් වල වගේ ලංකාව ගොඩක් ඉදිරියෙන් හිටියා. ඒ කාලේ ওই රටවල් නොදියුණු. අපි දැන් බලන්නකෝ දැන් මුඩුකු ගොඩක් දැක්කොත් එමු කියන්නේ වනේ තමුත් අපි පුරුදු වෙලා ඉන්නවා කොරියාව වගේ කියලා කියන්නේ. අපෝ පැත්ත කොරියාවනි කියලා සමහර කියනවා. ළඟ ළඟ ගෙවල් ගොඩාක් තියෙනවා නම් කොරියාව වගේ කියලා කියනවා. ඉතින් ඉස්සර කොරියාව එහෙමයි තිබිලා තියෙන්නේ. ළඟ ළඟ ගෙවල් ගොඩාක් තිබිලා තියෙනවා. නොදියුණු මිනිස්සු. එනි පැල්පත් තිබිලා තියෙනවා. ඉතින් කොරියාව කියලා කියනවා. අපි අදටත් කොරියාව කියලා කියනවා. ඒතර කොරියාව මිනිස්සු කියලා ඉතින් ලංකාව වගේ කියලා කියනවා. ඉතින් ඒ වගේ තැන් වලට දැන් නේ. ඒතර අද කොරියාව ගත්තොත් එimhe දියුණු වෙලා තියෙනවා. එදා අපි කොරියාවට කිව්වා එහෙම සිංගප්පූරුව දියුණු නැති රටක් අපි දියුණු වෙලා ඉන්නකොට එයාලට ආහාරවත් නැතු ඉගෙන ගන්න නැතුව හිඳලා තියෙනවා. අපේ රජ කාලේ ඉඳලා අපි හොඳ සෞභාග්‍යමත් ඉඳලා තියෙනවා නේ. රජ කාලෙත් අපි කියලා තියෙනවානේ පෙරදිග ධාන්‍යාගාරික කියලා තියෙනවා. ඒ හින්දා කණ්ඩ නැතුව ඉඳලා නැහැ. නමුත් ඉන්දියාව එතකොට චීනය කොරියාව සිංගප්පූර කට්ටිය කණ්ඩ නැතුව ඉඳලා තියෙනවා. මොකද ඒ කට්ටිය අද දියුණු වෙලා තියෙනවා. ඉතියෝපියාවත් එහෙමයි. අපිට වඩා දියුණුයි කියලා කියනවා. මොකද එයාලගේ මේ කර්මාන්ත කාර්මික පරිසරය කෘෂි කාර්මික පරිසරය මේවා දියුණු වෙලා තියෙන හින්දා. ඒතර මේ කාර්මික පරිසරයක් කියලා හදලා තියෙනවා. ඒක ලොකු දැක්මක් ඇතිව හදලා ඒකෙන් ආයෝජනයක් කරලා තියෙනවා. දැන් ලංකාවේ කාර්මික පරිසරවල තියෙන්නේ වෙන කට්ටිය තමයි ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. එයාලා කර්මාන්ත තමයි තියෙන්නේ. අපේ ලංකාවේ භූමිය දෙනවා ඒ කට්ටිය නිෂ්පාදනය කරලා ඒව අරගෙන යනවා. දියුණු රටවල වල කරන්නේ එයාලගේ රටේම හදලා ඒව ඔන්න සල්ලි වලට ගන්න කියලා කියනවා. නේද? අපිට කියන්න පුළුවන් නම් ඇමරිකාවට හරි කොහේ හරි කර්මාන්ත ශාලාවක් දෙනවා හරි මොනවද වල හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඇමරිකාවෙන් යන කිව්වොත් එහෙම අපි මේ අපි තුමු කැමරා හදන්න යනවා කියලා. ඒතර අපි කියනවා හරි ඔයාලයි කැමරා අපි හදන්න ඕනේ. අපි කැමරා හදලා දෙන්නම් මේ ඊට වඩා ක්වොලිටියට මෙන්න අපි කැමරාවක් හදුවා ඒක ඔයාලා මිලදී ගන්න. ඒතර එයාලා බලනවා එහෙනම් ඒක ලාභයින අපි ගන්නවා. ඒතර අන්න අපිට පුළුවන් ඒතර කැමරා හදලා විකුණන්න වෙනත් රටවල් වලට. ඒතර එයාලා එකෙන් අපේ මිලදී ගන්නවා රටට ආදායමක් එනවා. ඒතර ඒක රටේ සංවර්ධන කටයුතු වලට යොදලා රට සංවර්ධිත වෙනවා. එහෙමයි වෙන්නේ. දැන් චීන වගේ රටවල් එහෙමනේ කරන්නේ. ලංකාවට ඕන හැම දෙයක්ම නිර්මාණය කරලා අඩුවට දෙනවා. ඒ නිසා අපිට ඒක වැදගත් වෙනවා. චයිනීස් වීක් කියලා ගන්නවා. දැන් ජංගම දුරකථනයක් ගත්තත් වෙනත් රටවලට යවනවට වඩා ඒකේ ක්වොලිටි අඩු එකක් තමයි ලංකාවට එවන්නේ. ඉතින් ගණන් අඩුවට දෙනවා. අපි ඒක භාවිතා කරනවා. ලංකාවේ අපිට හදාගන්න විදිහක් නැහැ. ඉතින් රටට මුදල් යනවා.
ඊට රටවල මුදල් යනවා අපි ඒ උපකරණ භාවිතා කරනකොට. ඒකින්ද තමයි ගොඩක්ම අර ෆෝන් ගෙන්නන ගේම අඩු කරේ. වාහනත් එහෙමනේ. ලංකාවේ වාහන හදන්නේ අපි වෙනත් රටකට සල්ලි දීලා වාහන ගන්න ඕනේ. වෙනත් රටවල සල්ලි යනවා අපිට මොන සල්ලි නැති වෙනවා. ඉතින් ණය ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒ තත්ත්වේ වෙනස් කරගන්න පුළුවන් නම් ඔයාලට හරි හොඳයි. නැත්නම් ඔයාලගේ කාලේ වෙනකොට තවත් ගැටලු වෙනවා. ඒ ඉස්සර අපි දැන් සීල එහෙම කියන්නේ නේ. 750කට මෙච්චර දේවල් ගත්තා කියලා කියනවා. ඒ යාලා 750ට ගත්ත දේවල් අපිට රුපියල් 100ට ගන්නත් බෑ අද. නේ? ඒ ඔයාලා චූටි කාලේ කොහොමද දේවල් මිලදී ගන්නකොට වියදම් වුණේ අද කොහොමද? තව ටිකක් කල් යද්දි කොහොමද? ඒක වෙන්නේ රටේ සංවර්ධනය නැති නිසා. සංවර්ධනය නැති මේ කාර්මික පරිසරේ නිසියාකාරව සිද්ධ වෙන්නේ නැති නිසා. හොඳයි. අපි ලියමු මෙහෙම. දැන් කාර්මික පරිසරයෙන් අපිට වෙන වාසි තමයි කිව්වේ. ඒතර ඔක්කොම ලියන්න බෑනේ අපිට ලියන්න වෙන්නේ අපේ අවශ්‍යතාවවලට අනුව අදාළව ද්‍රව්‍ය අපිට ලබා ගන්න පුළුවන් කියන විතරයි පොතේ දීලා තියෙන්නේ. අනිත් ඒවා කියන්න බෑනේ පොත්වල දෙන්න බෑනේ නේ. රටට මෙහෙම දෙයක් වෙනවා කියලා පොත්වල දෙන්න බෑ. නමුත් වෙන දේ තමයි අපි කියන්නේ. ඒක පොත්වල දීලා තියෙන්නේ ආහාර ඖෂධ මේ නිමියදුම් ගෘහ භාණ්ඩ වගේ දේවල් අපිට නිර්මාණය කරගන්න පුළුවන් කියලා තියෙනවා. රටවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ දාන්න පුළුවන් කියලා තියෙනවා. සංවර්ධනය කරන්න ඕනේ කියලා තියෙනවා. එතකොට මේකේ සංවර්ධනය කර කොහොමද කියලා නෑ. ඒක සංවර්ධනය වෙන්නේ කොහොමද කියන එක තමයි මම ඔය කියලා දුන්නේ. සංවර්ධනය කිරීමේදී කියලා තියෙනවනේ. සංවර්ධනය කරන්නේ කොහොමද කියලා නෑනේ. ඒතකොට සංවර්ධනය කරන්නේ ඔන්න ඔය විදිහට. අපේ භාණ්ඩ නිෂ්පාදන ලංකාවේ කටයුත්තක් දෙනවා. විරාට රටවලටත් විකුණනවා. විකුණලා ගන්න ආදායමෙන් රටට අවශ්‍ය සම්පත් මේ සංවර්ධන කටයුතු සිද්ධ කරනවා. උතර බලන්න මේ කෘෂිකාර්මික පරිසරය නිසා සිදුවන පරිසර හානි අහිතකර බලපෑම්ද තිබේ කියලා පොතේ තියෙනවා. මොනවද තියෙන්නේ? අධික ශබ්දේ මේ කර්මාන්ත ශාලාවලින් නිකුත් වෙන ශබ්දේ පිටවන විෂ වායු දුම සහ දූවිලි පරිසරයට එකතු වෙනවා. අධික තාපයක් රස්නේ වතුර පරිසරයට නිකුත් කරත් තාපය හැටියට එනවා. රත් වෙච්ච වාතය පරිසරයට නිකුත් කරත් පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර විවිධ දූෂක ජලාශ වලට එකතු වෙනවා. විවිධ දූෂක ජලාශ වලට එකතු වෙනවා. හානිකර රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවා. දැන් බලන්න ඔය වකුගඩු රෝග වගේ හරි. ඒතර කර්මාන්ත ආශ්‍රිත සිදුවන පරිසර හානිය ලියා ගන්න මෙහෙම කර්මාන්ත ආශ්‍රිතව සිදුවන පරිසර හානිය. ඊයර්ථ ලියා ගමු මෙහෙම කරුණු අනුව කර්මාන්ත වලින් නිකුත් වන අධික ශබ්දය කර්මාන්ත වලින් නිකුත් වන අධික ශබ්දය ඊළඟට තාපය පිටවීම ඒකේ වරහන් ඇතුලේ ලියා ගන්න උණුසුම් ජලය සහ උණුසුම් වායුව මගින් උණුසුම් ජලය සහ උණුසුම් වායුන් මගින් ඊළඟට විස රසායනික ද්‍රව්‍ය ජලයට සහ පරිසරයට එකතු වීම විස රසායනික ද්‍රව්‍ය ජලයට සහ පසට එකතු වීම ඊළඟට ජලය දූෂණය වීම ජලය දූෂණය වීම ජලය දූෂණය වීම තකල් ලියන්න පුළුවන් නොදිරන ද්‍රව්‍ය පරිසරයට එකතු වීම නොදිරන ද්‍රව්‍ය පරිසරයට එකතු වීම
ඔන්න ওই දේවල් වෙනවා. තව දෙයක් මට කියන්න මතක වුණා. සමහර ඔය මේ දියුණු රටවල් වලින් නොදියුණු අපි වගේ දුප්පත් රටවල් වල කරන තව දෙයක් තමයි එයාලගේ රටේ හානි කර දේවල්, එයාලගේ රටේ පරිසරයට හානි කරන දේවල් දුප්පත් රටවල් වලට දීලා ඒ රටවල් වලින් නිෂ්පාදනය කරගන්න. දැන් උදාහරණයක් හිටියට සමහර වගාවලුත් තියෙනවා එහෙම. දැන් ඔය ෆාම් ඔයිල් හදන කටුපොල් වගාව. දැන් අපේ හයිවේ එක දෙපැත්තේ කටුපොල් හදලා තිබ්බ ලස්සනට හදලා තියෙනවා ලස්සන. කටුපොල් හදනවා. ඒතර කටුපොල් හදපුවාම පරිසරය විනාශ වෙනවා. ජල උල්පත්තෙම හිඳිලා යනවා. ඒ නිසා ඒ රටවල වලින් අපිට කටුපොල් හදලා දීලා අපෙන් උන නිෂ්පාදන ගන්නවා කියලා කියනවා. ඒතර අපි හොඳ කැලෑලි කරලා ඒක කටුපොල් හදලා ආදායමක් ගන්න කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ගන්න ආදායමට වඩා හානියක් තමයි වෙන්නේ. ෆයිනස් එකත් එහෙමයි. දැන් අපේ ඔය මධ්‍යම කඳුකරේ ගොඩාක් තැන්වල තියෙන ෆයිනස්. ලස්සනයි. ෆයිනස් කැලයක් ඈතට බලපුවම ලස්සනයි. ළඟටත් අලංකාරයක් තියෙනවා. විදින්නත් පුළුවන් ෆයිනස් ගස් අතරේ. ඔයාලා දැකලා ඇති. අන්තර කන්දේ ෆයිනස් කැලයක් තියෙනවා. හරි ෂෝක්. ඒක මේ ෆයිනස් කැලේ අපිට වාඩිලා ඉන්න පුළුවන් සමහර කට්ටිය ඔය ගිහිල්ලත් ඇති. නමුත් මේ ෆයිනස් නිසා පරිසරයට හානියක් වෙනවා. මොකද ෆයිනස් නිසා ජෛව විවිධත්වය නැති වෙනවා. ෆයිනස් විතරයි තියෙන්නේ. ජෛව විවිධත්වය නැති වෙනවා. ජල උල්පත් හිඳිලා යනවා. සතුන්ට ආහාර නැති වෙනවා. සතුන්ට ආහාර හිග වෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඔය වඳුරු හිරව් අපේ ගම් වලටත් එන්නේ. ඇයි යාලට කලේ කන දෙයක් නැහැ. ෆයිනස් ගස් වල කන දෙයක් නැහැ. වෙනස් ආක හැදෙන්නෙත් නැහැ. ඒතොර වෙනස් රටවල් වල මේක බලපෑමක් නිසා යාලා අපේ රටේට හදලා සල්ලිත් දීලා ඔක්කොම කරලා හදලා යාලා ඒකෙන් ෆයිනස් වල කිරි ගන්නවා. එකේ විවිධ මේ ටිනර් වගේ දේවල් හදන්න ගන්නවා. ඒතර ඒ ටික විතරක් යාලා ගන්නවා. එහෙම දේවලුත් වෙනවා. ඒතර අපිට හානියක් තමයි පරිසරයට සිද්ධ වෙන්නේ. දැන් හොඳ වෙලාවට ඔය න්‍යෂ්ටික බලාගාර එහෙම මේ රටේම තියාගන්න ඕනේ වුණේ. නැත්තම් න්‍යෂ්ටික බලාගාර වලින් විදුලිය නිපදවලා අරන් යන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම් ලංකාවට න්‍යෂ්ටික බලාගාර දෙයි. එහෙනම් චීනෙන් ගෙනල්ලා අපි ලොකු උත්සවයක් තියලා ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් කියලා නිදි කරයි. ඒ කරලා ඒකෙන් කරන්ට් එක ඒ රටට අරන් යයි හානිය අපිට. දැන් හොඳ වෙලාවට මේ න්‍යෂ්ටික බලාගාර ඒ රටේම හදන්න ඕනේ වෙලා තියෙනවා. වෙනත් රටක හදලා කරන්ට් එක ගන්න පුළුවන් නම් එහෙනම් අපේ ලංකාවට අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික බලාගාර 5-6ක් හම්බ වෙයි වෙනත් රටවල් වලින්. ඒකලා කරන්ට් එකේ කට එරයයි අපි බලාගාරේ තියාගෙන ඒකේ අනිසි විපාක විඳින්න ඉඳි. හරි ඒක එක වාසනාවක් කියලා කියන්න පුළුවන් අපිට මොන සිද්ධ වෙලා තියෙන. ඒතර එනම් කර්මාන්ත ඇති කරනකොට එනම් අපි පොතේ නැති වුණාට අපි දැනගන්න ඕනේ මේ කර්මාන්ත ශාලාව. මේ පරිසරයට ගැළපෙනවද? මේ පරිසරයට හානියක් වෙනවද? ඒ වෙනත් හොඳ සුදුසු තැනක් තියෙනවද? අන්න ඒ ටික බලන්න. මේ ලංකාවේ හැටියට. නමුත් කර්මාන්තයක් නිපදවනකොට අපි බලන්න ඕන දේවල් වෙනයි. මම කර්මාන්ත ශාලාවක් නිපදවනවා නම් මම බලන තැන්. ඒතර ඔයාලා කියන තරනේ මම බලන්නේ. මං කර්මාන්ත ශාලාවක් දානවා මම බලන්නේ මිනිස්සුන්ට ළඟ හොඳට අඩු මුදලට ශ්‍රමයක් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? ඉක්මනින්ම මට මේක වෙළඳපොළට දාන්න පුළුවන්ද? ඉක්මනින්ම ගිහලා නැවට පටවන්න පුළුවන්ද? වරායක් ළඟද? ගුවන් තොටුපළක් ළඟයිද? ඒතකොට මට හොඳට ඉන්න තැනක් තියෙනවා ස්වභාවික පරිසරය හොඳ තැනක් තියෙනවද? කියන එක තමයි මම කර්මාන්ත ශාලාවක් දානවා බලන්නේ. මොකද වෙන රටක ගිහලා ගන්න කර්මාන්ත ශාලාවක් දානවා මට ඒ රටේ වැඩක් නැහැ මම ඒ කර්මාන්ත ශාලාව දාගෙන ඒ කාලේ ඉඳලා එනවා. ඒතර අපේ කර්මාන්ත ශාලාවක් අපේ රටේ දානවනේ අපි බලන්න ඕනේ ඒක අපේ රටට කොච්චර හානියක් වෙනවද? රස්සාවල් හම්බෙන එක හරි නමුත් අපිට හානියක් වෙනවද? ඒතර ස්වභාවික පරිසර විනාශ කරන්නේ නැතුව අපිට මුඩු ඉඩම් තියෙනවද? ඊ වගේ තැනක මේක දානවද? අනේ දේවල් හිතන් දැනගන්න ඕනේ ඒවා ඔයාලා මතක තියාගන්න. මේ පිළිබඳව තව ටිකක් 11 පන්තිදී පොඩ්ඩක් කතා කරනවා තව පුළුල්ව. ඒතර මේ කියන කරුණු තව කීපයක් සාකච්ඡා වෙනවා. කාර්මික පරිසරය වාසි සහ අවාසි තියෙනවා. ඊළඟට අපි කතා කරනවා ජන ආවාස පරිසරය. ජන ආවාස පරිසරය. ජන ආවාස පරිසරය. අපේ වාසස්ථාන තියෙන පරිසරය. දැන් බලන්න අපේ ලංකාවේ එහෙම වාසස්ථාන විතරක් තියෙන පරිසර තියෙනවද?
ලොකු වටනම් පරිසර නැහැ. නමුත් ටිකක් සාමාන්‍යයෙන් තියෙනවා. නගරයක් ගත්තොත් අපේ ලංකාවේ නගර සැලැස්මකට හදපු නගර නෙමෙයි. නිකම්ම ඉදිවිච්ච නගර. සැලැස්මකට හදපු නගර නෙමෙයි කියන්නේ දැන් බලන්න නුවර අපි හිතමු අපි බස් එකේ යනවා නුවර හොස්පිටල් එකට යන්න යනවා. බස් එක නවත්තන්නේ කොහෙද? අතරමඟ ස්ලෝ කරද්දි බහැලා ගියේ නැත්නම් බස් එක කිරීම නවත්තන්නේ එක්ක ගුඩ් ෂෙඩ් එකේ. වෙන මිනිස්සෙක් නුවර ආවොත් එimhe දන්නේ නැති මිනිස්සෙක් වාහනයක් හොයාගන්න බෑ. ඇයි ගුඩ් ෂෙඩ් එක තියලා දැන් නම් ගුඩ් ෂෙඩ් එක හදනවා. ගුඩ් ෂෙඩ් එකේ බස් තියෙනවා. ඒතර පැණි දිනේ පේර දිනේ බස් අර බෝගහයට වෙනම තැනක නවත්තනවා. එතකොට ඔල්ලෝසු කරන ළඟ තව බස් වගේක් නවත්තනවා. ඉතින් මේ වගේ තැන් කීපයක් තියෙනවා. ඒතර බස් එකේ යන්න නැතුව අපි කෝච්චියට යනවා. කෝච්චියට වෙනම සෑහෙන දුරක් එන්න ඕනේ ස්ටේෂන් එකට. නුවර එහෙමනේ. ගුඩ් ෂෙඩ් එකේ ඉඳලා සෑහෙන දුරක් පයින් එන්න ඕනේ. ඒතර කෝච්චිය තියනවද කියලා බලලා බස් එක තියනවද කියලා බලන්නේ නැති බස් එකේ ගිහිල්ලා. අර ඔල්ලෝසු කරන ළඟ ඉඳලා සෑහෙන දුරක් තියෙනවා කිලෝමීටරයකට ළඟ ප්‍රමාණයක් ඇති ස්ටේෂන් එකට. ඒතර කෙනෙක් බස් එකේ ගිහිල්ලා ගුඩ් ෂෙඩ් එකේ බැහැලා නැත්නම් ඔල්ලෝසු කරන ළඟ බැහැලා සල්ලි තරම් ඉස්පිරිතාලට යන්න යනවා. ඒතර සල්ලි ගන්න යන්න ඕනේ බැංකුව වලට ලංකා බැංකුව නම් ඔල්ලෝසු කරන ළඟ තියෙනවා. නමුත් ගුඩ් ෂෙඩ් එකේ බහපු මිනිහෙකුට සල්ලි ගන්න තැනක් නැහැ. මේ සල්ලි ගන්න තැනක් නැහැ යාර. ඒතර යා සල්ලි ගන්න යන්න ඕනේ ඔල්ලෝසු කරන පැත්තට යන්න ඕනේ සල්ලි ගන්න. බැංකු ටික ඔක්කොම එක ළඟ නැහැ. ඒ බැංකු ගාන ගිහලා සල්ලි අරගෙන තැපැල් කන්තරුවට එන්න ඕනේ ආපහු එන්න ඕනේ බඟට. ඒතර එතන ඉඳලා සෑහෙන දුරක් යන්න ඕනේ හොස්පිටල් එකට. හරි එතකොට ඒක නිර්මිත නගරයක් නෙමෙයි අපිට පහසුකම් ළඟ නැහැ. නමුත් ওই පහසුකම් ඔක්කොම එක ළඟ තිබ්බනම් බස් එකේ නවත්තපුවාම එහෙම අපිට බැංකුවටත් ගිහිල්ලා පොඩි දුරක ඊට පස්සේ තැපැල් කන්තරුවට ගිහලා ඒ වැඩේත් කරගෙන අපිට යන්න පුළුවන් නම් හොස්පිටල් එකට. අන්න එහෙනම් හොඳයි. දැන් බලන්න KCC එකට අපිට ගොඩක් යන්න කැමති එකයි. එකම තැන ගණන් වැඩි වුණත් ඇඳුමුත් තියෙනවා බැංකු කටයුතුත් කරගන්න පුළුවන් පොඩි පෝස්ට් ඔෆිස් එකකුත් තියෙනවා එක ළඟම එකම ගොඩනැගිලි. අන්න ඒක කියලා අපි නිර්මිත නගර කියලා කියනවා. නිර්මාණය කරපු නගර. දැන් නුවර නිර්මාණය කරපු නගරයක් නෙමෙයි. රජ කාලේ ඉඳලා තිබ්බ නගර ඉඩ තියෙන තැන් වල විවිධ දේවල් හදලා තියෙනවා. පාසල් බලන්න. ටවුන් එක පුරාම පාසල් වීදිලා තියෙනවා. එක තැනක නෙමෙයි. ඉතින් අපිට වාහන පාර්කයක්වත් හදාගන්න බෑ. ගැටලු තියෙනවා. නමුත් තෙල්දිනේ නගරේ ටිකක් නිර්මිත නගරයක්. මොකද ජලාශය හදනකොට කරල්ලියක්ද යට වුණා. ඒ හින්දා තෙල්දිනේ හැරි කරල්ලියක්ද හැරි එක තැනකට අරන් ඇවිල්ලා නගරයක් කරා. මෑතකදී. ඒතර ඒකේ බලපුවාම තෙල්දිනේ නගරේ වල ගිහිල්ලා තියෙනවා නම් එක බස් වලට එකක් තියෙනවා. ක්ලොක් ටවර් එක මෙහෙම තියෙනවා. එතනින් උඩට ගිහපුවාම පාසල තියෙනවා මෙතන මෙහෙම. බැංකු ටික ඒ යන අතරමඟ තියෙනවා. පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. පාසල තියෙනවා. හොස්පිටල් එක මේ පැත්තේ තියෙනවා. අධ්‍යාපන කන්තරුවත් එතන තියෙන්නේ. පොලිසිය තියෙනවා මේ ළඟම. එතකොට කෙනෙක් මෙතනින් බැහැලා මේ හරිය යන්න පුළුවන්. මෙතනින් ෂෝට් කට් එකක් තියෙනවා. ගියොත් මේ ඔක්කොම කවර් කරගෙන එන්න පුළුවන්. නේද? හොස්පිටල් එකටත් ගිහිල්ලා බේතුත් දාගෙන ඉස්කෝලේටත් ගිහිල්ලා ඉගෙනගෙන ඔක්කොම කරගෙන බැංකුත් ගිහිල්ලා හොරෙක්වත් ගත්තොත් එහෙම සල්ලි ටික එතරම් ළඟ පොලිසිය තියෙනවා. ඔකට ගිහිල්ලා කියන්න පුළුවන්. දැන් අපිට වුණොත් එහෙම මොන හරි දෙයක් වුණොත් එහෙම බැංකුවේදී මේ පොලිසියට එන්න සෑහෙන දුරක් යනවා. මේ නිර්මාණය කරපු නගරවල මේ ඔක්කොම එකට තියෙනවා. ඔක්කොම එකට තියෙනවා. ඒතකොට කඩ සාප්පු වගේ දේවල් තැන වෙනත් තැනක තියෙනවා. හරි? ඉන්දර පිරුම් මලකුත් මෙතන තියෙනවා. ඒ ඔක්කොම එකට තියෙනවා අපි කියන නිර්මිත නගරයක්. ඒතර වෙනත් රටවල් වල මෑතකදී නම් ඒ කට්ටිය දැන් දිනුනේ මෑතකදී අර කොරියාව මුඩුක් වගේ ඉඳලා මෑතකදී දිනුනේ. එතකොට ගැටෙමින් නගර නිර්මාණය කරලා තියෙනවා. බස් වල ටික එක පැත්තක අනිත් පැත්තේ කෝච්චි තියෙනවා. ඒ වගේ වුණ නිර්මාණය කරලා තියෙනවා. දැන් ගුඩ් ෂෙඩ් එකත් එහෙම නිර්මාණය කරන්න යනවලු. බස් තියෙනවා ඒත් එක්කම ස්ටේෂන් එකට කෙලින්ම යන්න පුළුවන් ළඟ පාරක් හදලා තියෙනවලු. එතකොට ඔන්න ඒ වගේ දේවල් හොඳයි. ජනාවාස ලංකාවේ මේ හැදිලා නැහැ නේද? දැන් බලන්න ටවුන් එකේ මේ තැන් වල ගෙවල් තියෙනවා. නුවර ටවුන් එකේ ගෙවල් තියෙනවා. ගෙවල් අස්සෙම කර්මාන්ත ශාලාවක් තියෙනවා, කඩවලුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් වෙනත් රටවල මම එකක් කියලා ඉන්නම්. වෙනත් රටක ගත්තොත් අපි දිනුන රටක දැන් ඔයාලා දැකලා ඇති උස ගොඩනැගිලි තමයි තියෙන්නේ නේ. නෝ ගොඩනැගිලි තියෙන්නේ. ඒතර මෙයාලගේ මේ වෙනම
නගරයක් ගත්තොත් වෙනම නිවාස විතරක් තියෙන තැන් තියෙනවා. දැන් සිංගප්පූරු වගේ තැන්වල එයාලට වෙන වෙනම අපේ වගේ ගෙවල් හදාගෙන ඉන්න ඕනේ බෑ. නිවාස සංකීර්ණ වෙනම තියෙනවා. ඒතකොට හැමෝම මේ නිවාසෙ ඉන්න ඕනේ. සල්ලි තියෙන එක නැති එක්කනට ඔක්කොම එකම නිවාස විදිහට හදලා තියෙනවා. ඒතකොට ගැටලුවක් නැහැ. යට වාහන ටික දාගත්තා. නිවාස වල ඔන්න ගිහලා හිටියේ. ඒතකොට මේ නිවාස වල පහසුකම් ඔක්කොම එකට හදලා තියෙන්නේ. ඉඩ කඩ යනවා අඩුයි. අපි වෙන ගියොත් මේ කම්ප්ලෙක්ස් අපි KCC වගේ ඒවා තමයි ওই රටවල ගොඩාක් තියෙන්නේ. ගියපම යටම වාහන දාන්න ඉඩ තියෙනවා. හරිද? එක තට්ටුවක තියෙනවා ආහාර, අනිත් එකේ රෙදි, ගෘහ භාණ්ඩ. මේ හැම තැනක්ම තියෙනවා. ඒක ඕනනම් උඩ හොටෙල් එකකුත් තියෙනවා තව. ස්විමින් pool එකකුත් තියෙනවා. ගොඩක් ඒ වගේ. ඒතර මේ හැම දෙයක්ම මේ ගොඩනැගිල්ල ඇතුළතදී කරගන්න පුළුවන්. ඒ රටවල අය වෙනම අපි ඔය වගේ කඩව සාප්පු පොඩියට ඔය දැන් අපේ ටවුන් වල තියෙන චූටි චූටි කඩව. එතකොට ෆෝන් ගන්න වෙනම කඩේකට යන්න ඕනේ, බිස්කට් ගන්න වෙනම කඩේකට යන්න ඕනේ, ආයෙ යන්න ඕනේ, ඇඳුම් ගන්න වෙනම තැනකට, සෙරප්පු දෙක ගන්න ආයෙ තැනකට එන්න ඕනේ. ඒත් මේ දියුණු රටවල වල එහෙම නැහැ. ඒතර වාහන නවත්තන්න අපේ KCC කාර් පාක් එකේ දාලා සෑහෙන දුරක් එන්න ඕනේ ආයෙ කිලෝමීටර් දෙකක් විතර කඩවල වල. එහෙම නැහැ. ඒ හින්දා පාරවල් අයින වාහන දාලා යනවා. දැන් දියුණු රටවල එහෙම පාරවල් අයින වාහන දාන්නේ නැහැ. ලංකාවේ මොකද කරලා තියෙන්නේ? පාර හදනවා ලොකුවට. තීරු 4ක් දාලා හදනවා. හරි? තීරු 4ක් දාලා වාහන හදනවා. මේ පැත්තෙත් වාහන නවත්තනවා, මේ පැත්තෙත් වාහන නවත්තනවා. මේ පැත්තේ තව එකෙක් මොන හරි දාලා වෙලදාම් කරනවා. මිනිස්සු පාර යනවා, වාහනත් ඒ අසෙන් යනවා. එහෙම නේද නුවර තියෙන්නේ? නුවර එහෙම තියෙන්නේ. අපි පේරාදෙන ඉඳලා නුවරට යනවා යනම් අලුත් පාරේ බලන්න අලුත් පාර කියන එකේ දෙපැත්තේ තාම කඩසාප්පු දාලා නැහැ. ඉතින් ඒ පාරේ වේගින් වාහන යනවා ගැටලුවක් නැහැ. නමුත් පරණ පාරේ කඩවල් තමයි තියෙන්නේ. ඉතින් ඒ අස්සෙන් යනකොට වාහන නවත්තලා තියෙනවා. හරි අමාරුයි ගමන් කරන්න. මිනිස්සු යන්නේ පාරේ. මේක තමයි හේතුව. පාර ලොකුට හදලා වාහන නවත්තලා තියෙන්නේ. පාරවල් හදන්නේ වාහන නවත්තන්න නෙමෙයි ගමනාගමනෙන්ට. අපේ ලංකාවේ කියන්නේ පැත්තේ. වාහන නවත්තගෙන ඉන්නේ. වෙනදාම් කරන්නේත් පාරේ. එම්බරන් කාණුවක් මෙහෙම දාලා එකේ කොන්ක්‍රීට් ස්ලැබ් දාලා තියෙනවා. කඩේ හදලා තියෙන්නේ මෙතන. කඩේ ඉන්න වෙර වෙන්නේ මෙතන. ඒකලා පොරගේ දේවල් මෙතන තමයි දාලා විකුණන්නේ. මිනිස්සුන්ට පදිකි වේදිකාව යන්න පුළුවන්ද? යන්න බෑ. දැන් නුවර හදලා තියෙනවා ඔල්ලෝස කනුලඟ අර යටින් හදන බින්ගයක් ඔයාලා ගිහිලා තියෙනවද දැන් ළඟදී මාකට් එක ළඟින් කෝච්චි පාරට යටින් ගිහිලා උඩට එන්න පුළුවන්. එතන අපි අර බහින තැන පොඩි පදික වේදිකාවක් තියෙන කඩවල වල දීලා අර මේ බයිට් එක විකුණන්නේ ඒකේ. මිනිස්සුන් යන්න අමාරුයි. තව මේ පඩිපෙළ ටිකට් කාර්යෝ ඒකෙත් කඩවල තියෙනවානේ මේ යන උමගේ බලන්න. නුවරේ උමං තියෙන ඔල්ලොස්කොල යටත් ඒක යටමන තියෙන කඩවල දාලා තියෙනවා. මිනිස්සුන්ට යන්න බෑ. ඒ එහෙම නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඒක අපි හරියට භාවිතා කරන්නේ. පාරවල් හදලා ඒකේ වාහන නවත්තලා තියෙනවා පාරේ. වාහන නවත්තන්න තැන් නැහැ. නමුත් අපේ දියුණු රටවල් වල පාරේ කඩසාප්පු මොකුත් නැහැ. වාහන වල යන්න පුළුවන් උඩරින් වේගයෙන් යන්න පුළුවන් මිනිස්සුත් නැහැ. කොච්චර වාහන තිබ්බත් දියුණු රටවල වාහන අඩුයි. මොකද පොදු ප්‍රවාහන සේවල් හොඳට තියෙනවා පාරවල් තියෙනවා පාරේ යන්න පුළුවන් ආයෙ. පාරේ තීරු 3ක් නම් තියෙන්නේ තීරු 4ක් නම් තියෙන 4ම යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ගොඩනැගිල්ලක් ගත්තාම මේ ගොඩනැගිල්ලට එන්නේ කී දෙනෙක්ද අන්න ඒ කට්ටියට පුළුවන්ගෙන කාර් පාක් එකේ තටු දෙකකින් තුනකින් හදලා තියෙනවා. ඒතර යාලගේ වාහන පාක් කරන්න පුළුවන්. බස් එකෙන් ගියත් මේ තනින් ළඟට යන්න අපිට යන්න ආකාර තියෙනවා. ටවුන් එකේ කෝච්චි සේවාවක් තියෙනවා. ටවුන් එකේ පෙට්ටි දෙක තුනක් තියෙන කෝච්චි නිතරම යන ඉලෙක්ට්‍රික් කෝච්චි. ඒතර ඒවෙන් අපිට මේකෙන් මෙතෙන්න යන්න ලේසි. ඉතින් ඒවා නිර්මාණය කරලා තියෙනවා මේ පරිසර. ජනාවාස. ඒතර යාට මේ හැම දෙයක්ම මේ තනින් ගන්න පුළුවන්. මේ තනින් ඉන්නවා මෙතෙන් දැලේ හැම දෙයක්ම ගන්නවා. ආය යනවා. පොඩි දුරක් තියෙන. ජනාවාස. ඒතර මේ ජනාවාස තියෙන පරිසරයක දිනු රටවල වල ආයේ කර්මාන්ත ශාලා මැද දාලා ඒව නැහැ. හරිද? ජනාවාස විතරයි තියෙන්නේ. ජනාවාසයක් තියෙන තැන් වල අපිට කඩවල් තියෙනවනේ බඩු ගන්න. ඒ නිසා මේ ටික මෙහෙම තියෙනවා. ඉන්න තැනක් තියෙනවා. අපේ ලංකාවේ තැන් වල බලන්න නුවර ගිහිල්ලා ඔය මේ
පැණි දෙනි බස් එකම ගහන තැන පිටිපස්සේ ගරාජුත් තියෙනවා. එතන ගරාජ් එක දාලා වාහනත් හදනවා. තව ටිකක් දැන් යද්දී අර මේ බේකරි වල උණුසුම් දුමත් එතෙන්ට එනවා. මේ වගේ තැන්වල එහෙම නෑ. ඒ වගේ ලොකුවට බේකරි හදනවනම් වෙනම තැනක බේකරි තියෙනවා හදලා නගරයට අරන් එනවා මේ ආහාර පාන. මෙතන හදන්නේ මේ තැන්වල හදන දේවල් විතරයි මේ හෝටල් වල හදන්නේ. අන ජනාවාස පරිසර. නමුත් ලංකාවේ ඔක වෙනස් නේ. බලමු පොතේ මොනවද ජනාවාස පරිසරය ගැන ලංකාවේ ලියලා තියෙන්නේ කියලා. මිනිසා තම වාසස්ථාන පිටවගත් ග්‍රාමීය හෝ නාගරික පරිසර ජනාවාස පරිසර ලෙස හඳුන්වනවා. ඉන්න තැනක් හදලා තියෙනවනේ ඒවා ජනාවාස පරිසර. අපි ග්‍රාමීය කියලා කියනවා නාගරික කියලා කියනවා. විවිධ අවශ්‍යතා සඳහා නගරවලට සංක්‍රමණය වීම නිසා නාගරීකරණය සිදුවීම හේතුවෙන් නාගරික ජනාවාස බිහි වෙලා තියෙනවා කියලා කියනවා. දැන් කොළඹ වගේ පැතිවල ගත්තොත් එහෙම ගොඩාක් මිනිස්සු ඒ කර්මාන්තශාලා නිසා ඉන්නවා. ඒතර කුඩා ඉඩක ගොඩක් කටි ජීවත් වෙනවා. කුඩා ඉඩක ජීවත් වෙනකොට එක්ක මුඩුක් වගේත් හැදෙන්න පුළුවන්. ක්‍රමානුකූලව හැදුවේ නැත්තම්. නමුත් චීනය වගේ රටක ගත්තොත් එහෙම චීනේ කම්බිලා මට කතා කරද්දි කිව්වා එයාලගේ ගියක් කියන්නේ කාමරයක්. මොකද්ද නමකුත් කිව්වේ ඒවට. නමකුත් කිව්ව මොකද්ද? ඒක කාමරයක් තියෙන්නේ. මේ කාමරේ නැත්තේ වැසිකිළියක් විතරයි වෙන්නේ. ඒකකුත් තියෙනවා දැන් වැසිකිළියක් මම හිතන්නේ. පොඩි කාමරයක් වල තියෙන අපේ ඔයාලගේ නිදන කාමරය කියලා. දැන් අපේ නිදන කාමරේ තඩි අල්මාරියක් තියෙනවා. අම්මගේ සාරිටියක් ඕකේ දාලා තියාගෙන ඉන්නේ. මෙයාලගේ එහෙම නෙමෙයි මේ කාමරේම තනක් තියෙනවා. බිත්ති වලින් වෙන් කරලා නැහැ. පොඩි මේසයක් දාලා කෑම හදා ගන්න තනක් තියෙනවා. හරි. නිදා ගන්න ඇඳක් තියෙනවා. පොඩි ඉඩක් තියෙනවා. නිදා ගන්න ඇඳක් යාගේ බඩු ටික තියා ගන්න තව තනක්. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. පුටුවක් වගේ තියලා තියෙනවා. පොඩි කාමරයක් කොච්චරයි තියෙන්නේ. ඒතර මේ කාමරේ කියන තැන තමයි මෙයා ජීවත් වෙන්නේ. කවුරු හරි කෙනෙක් ආවොත් එහෙමද අපි නම් ගෙදර ඉඩ තියෙනවා වාඩි වෙන්න කියලා පුටු තියෙනවනේ. පොටු සෙට් එකක් එම තියලා තියෙනවා. මේ චීනේ කට්ටිය කිහිම නැහැ. කවුරු හරි ආවනම් එයා කියන්නේ හොටෙල් එකකට තමයි. ගිහලා එතන කාලා බීලා එයාට ඕන සත්කාර කරලා එනවා. මේ කාමරේට එන්නේ නිදා ගන්න විතරයි. ආවා එයාට ඕන කැම ටිකක් හදාගත්තා නිදාගත්තා. බාත්රූම් මෙතන ඇති සමානලාට. බාත්රූම් මේකේ තියෙනවද දන්නේ. පොඩි බාත්රූම් එකක් තියෙන්න පුළුවන්. අපි තුන් පොඩි බාත්රූම් එකකුත් තියෙනවා. අපි වගේ තඩි බාත්රූම් නෙමෙයි. ඒකේ කුමඩ් එකක් තියෙනවා, නාන්න තැනක් තියෙනවා, සිංක් එකක් හයි කරගෙන ඉන්නේ. ඒකේ වැඩ ටික කරගත්තා මේකේ ජීවත් වෙන්න තියෙනවා. චීනේ ජනගහනය වැඩි. ඉතින් නගරයක් ගත්තොත් මේ වගේ ගොඩක් ඒවා තමයි මේ තැන්වල තියෙන්නේ. එක බිල්ඩින් එකක් ගත්තොත් මේ වගේ ඒවා ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි කොරෝනාත් වේගයෙන් පැතිරුනේ. මේ ළඟනේ ඉන්නේ. භාවිතා කරන ඔක්කොම එකම පඩි පෙළ. ඉතින් මේ කට්ටියට ලෙඩේ වේගෙන් බෝ වුණා. කොළඹ තාම කොරෝනා දැඩිව තියෙනවා. හේතුව තමයි ළඟ තමයි කට්ටිය ඉන්නේ. ඒතර එක බිල්ඩින් එකක් ගත්තොත් ඒ බිල්ඩින් එකේ මිනිස්සු 50-60ක් ජීවත් වෙනවා. පොඩි පොඩි කාමර හදාගෙන එකට. මහල් නිවාසවලත් එහෙමයි. ඒ නිසා මේක වැඩියෙන් ව්‍යාප්ත වෙනවා. මොකද ග්‍රාමීය පරිසරයක් ගත්තොත් ගමේ ගෙවල් ඈතින් ඈත තියෙන්නේ. මේ ගෙදර මෙතන නම් තව ගෙදරක් ගොඩක් ඈතින් තියෙන්නේ. මීටර නෙවෙයි මීටර 10ක විතර දුරක් ස්වභාවිකව හැදිලා තියෙනවා. ඒතර ගැටලුවක් නෑ. කොළඹ මේ ගෙදර වහල එහා ගෙදෙට්ට. එතකොට මේ ගෙදර ඉන්න එක්කනට මීටරයක් දුර ඉන්නේ අනිත් ගෙදර මිනිස්සු. ළඟ ඉන්නේ. ඒ නිසා ලෙඩේ කොරෝනාවත් වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒතර බලන්න මෙතන තියෙනවා මේ ජනාවාස පරිසරය ගැන අපි සටහන ලියාගෙන යමු මෙහෙම. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොම සටහනට දෙන්නේ සරල කරුණු කීපයක් විතරයි දෙන්නේ. අනිත් ටික ඔයාලා ඔළුවේ හිතේ තියාගන්න ඕනේ. මේ පාඩමක් දෙන හින්දා ඔයාලා නැවත වීඩියෝ එක බලන්න පුළුවන් බලලා ඕනනම් මතක් කරගන්න පුළුවන්. ජනාවාස පරිසරය ලියාගන්න. මිනිසා තම වාසස්ථාන පිහිටුවගත් පරිසරය ජනාවාස පරිසරය ලෙස හඳුන්වනවා. ලංකාව තුල ඊළඟ කරුණ ලංකාව තුල ග්‍රාමීය හා නාගරික ලෙස
ආකාර දෙකකට නැත්නම් ආකාර දෙකකි. ග්‍රාමීය සහ නාගරික ලෙස ආකාර දෙකකි. ඒතර මේ ග්‍රාමීය පරිසරය අපි සාමාන්‍යයෙන් කියන්නේ ගැමි ගොඩේ කියලා කියනවනේ. ග්‍රාමීය පරිසරයේ නාගරික පරිසරයේ ගත්ත වෙනස්කම්. ග්‍රාමීය පරිසරයේ තියෙන පහසුකම් අඩුයි. පාරවල් හරියට නැහැ. කඩවල් වල බඩු ගොඩක් සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. අපිට ළඟා වෙන්න අමාරුයි. වෙනත් පහසුකම් ලොකු බැංකුව ඒ වගේ දේවල් නැහැ. නාගරික පරිසරයේ නගරේ ජීවත් වෙනවා නම් මේ දේවල් නැහැ. හොඳ මේ වාහන ගමනාගමනේ තියෙනවා. කඩවල් ළඟයි. ඒ කඩවල සියලුම දේවල් අවශ්‍ය දේවල් තියෙනවා. බැංකුව ළඟයි. ආරෝග්‍ය ශාලා ඒ දේවල් ඔක්කොම ළඟ තියෙනවා. ඒකට අපි කියනවා නාගරික පරිසරයක් කියලා. නමුත් මේ නාගරික පරිසරයේ ඉන්න ජනතාව වැඩි වෙන්න මෙන්න මේ අවශ්‍යතාව වැඩි වෙන්න අපිට අර ගමේ පරිසරයේදී ලබා ගන්න බැරි පහසුකම් ලබා ගන්න පුළුවන් වෙනවා වගේම ගමේ පරිසරයේදී ලබා ගන්න පුළුවන් හොඳ පරිසරයක් නගරේ නැහැ. ශබ්ද දූෂණය, ශබ්දේ වැඩි, වායු දූෂණය. එතකොට ගොඩාක් මේ වගේ දේවල් තියෙනවා. බලන්න මෙතන තියෙනවා ජනාවාස අවිධිමත් ආකාරයෙන් බිහිවීම නිසා ඇතිවන ගැටලු. දැන් ලංකාවේ ගොඩාක් ජනාවාස තියෙන්නේ අවිධිමත් ලෙස බිහිවිලා තියෙනවා. ඔහි හැදෙනවා. වෙනත් රටවල එහෙම නෑ. එයාලගේ ප්ලෑන් එකක් තියෙන මේ විදිහටම හදන්නේ. කඩේ මේම හදනවා නම් මේව තියෙන්නේ. හරිනම් කඩයක් හදනකොට ඒකේ වාහන පහසුකම් තියෙනවා. දැන් ලංකාවේ එහෙම නෑනේ. කඩේ ගෙනල්ලා ගහනවා පාර අයිනටම පාරෙත් සමහර මොනවද තියෙන විකුණනවා. මිනිහෙකුට යන්නවත් ඉඩක් නෑ. මොකද හරිනම් වෙනත් රටවල වල තියෙන්නේ තමන් කඩයක් හදනවා නම් වාහන පහසුකම් එක දෙන්න ඕනේ. ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ එහෙම නිර්මාණය කරපු දේවල් නැහැ. ඔහේ හැදිච්ච දේවල් තමයි තියෙන්නේ. ඒතර බලන්න අවිධිමත් ආකාරයෙන් ජනාවාස බිහි වුණා වෙන දේවල්. පොතේ තියෙන බලමු ටිකක් ඒකට පරිබාහිර ගොඩක් කතා කරන්න නැති වෙයි. ඉඩකඩ අඩුවීම. ඉඩකඩ අඩුයි. ඒ නිසා අපිට එළියට බහැලා පරිසරයක් නැහැ. ළඟ ළඟ මිනිස්සු ඉන්නේ ලෙඩ රෝග බෝ වෙන ප්‍රමාණය උන්න වැඩි වෙනවා. නිසි පරිදි ආලෝකය නොලැබීම. නිසි පරිදි ආලෝකය ලැබෙන්නේ නැහැ. දවල්ටත් මේ අපි හදන මේ ගෙවල් නිසා ඒ පරිසරය හදන ගෙවල් නිසා දවල්ටත් ලයිට් දාන්න සිද්ධ වෙනවා. මොකද අපිට අවශ්‍යතාවයන් වුණාට ඒ අවශ්‍ය විදිහට අපිට ජනල් දාන්න බෑනේ. මොකද එහා පැත්තේ ගෙදර තියෙනවනේ. නිසා ජනල් දාන්න බෑ. දැන් මෙහෙම ළඟ ළඟ ගෙවල් හදනවා නම් මේ හතර පැත්තෙම ගෙවල් තියෙනවා නම් මේ ගෙදර එක්කනාට මේ පැත්තට ජනල් දාන්න බෑ මෙහෙටත් බෑ. ජනල් දැම්මොත් එහා පැත්තේ ගෙදර පේනවා. හින්දා මෙතනත් තාප්පයක් ගන්නවා මෙතනත් තාප්පයක් ගන්නවා. මේ හතර වටේට තව ගෙවල් ටිකක් හැදුවොත් මෙයාට ජනල් කොහෙටවත් දාන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ජනල් දාන්නේ ජනල් දැම්මත් වහගෙන ලයිට් දාගෙන ඉන්න. හොඳ වාතාශ්‍රයක් ඉන්නේ. බෙල්ලත් වැරදිලා හරි ජනලක් එළියට තියන්නේ මේ ගෙදර කුස්සියේ තියෙන වාතාශ්‍රය තමයි මෙහෙට එන්නේ. මේ ගෙදර බාත්රූම් එකකින් එන වාතාශ්‍රය තමයි මෙහෙට එන්නේ. හොඳ වාතාශ්‍රයක් නැහැ නාගරික පරිසරවල. ආලෝකය නැහැ, හොඳ වාතාශ්‍රයක් නැහැ. රෝග වසංගත තත්ත්ව ඉක්මනින් බෝ වෙනවා. දැනටත් අපි අත්දැකීම් වල දන්නවා කොළඹ වන වාර්තා වෙන හැමදාම සෑහෙන ප්‍රමාණයක් කොරෝනා රෝගීන්. ඒකේ හේතුවක් රෝග වසංගත තත්ත්වයටපත් වීම. මොන රෝගයක්ද? වසංගතයක්. වේගෙන් පැතිරලා යනවනේ ඒක වසංගතයක්. කොරෝනා වසංගතය. සනීප ආරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම. සනීප ආරක්ෂක පහසුකම් මේකේ ප්‍රමාණවත් නැහැ. සමහරවිට එක টয়ලට් එක තියෙනවා ගොඩක් කටි භාවිතා කරනවා. ඒක ගෘහස්ත කැරිකස ඉවත් කිරීමේ අපහසුතාව ඇතිවීම. කැරිකසල ඉවත් කිරීමේ අපහසුතාව. දැන් අපි උනත් දකිනවා පාරක ප්‍රදේශ චුට්ටක් ගිහලා බලන්න සමහර ගෙවල් වල තඩි කුණු මළු වෙල්ලලා තියෙනවා. ඇයි මේ තැන් වල කුණු දාන්නත් ඉඩක් නැහැ. කුණු ටික පුච්ච ගන්න ඉඩක් නැහැ. කුණු දාන්න ඉඩක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ප්‍රශ්න වෙනවා. එක්ක ගිහිලා කොහේරි හොරෙන් කොහේරි පාරක් අයිනේ දාලා ඉන්න වෙනවා වාහනේ ගිහින්. එහෙම නැත්නම් කුණු ට්‍රැක්ටරේ එනකන් නගර සභාවේ නම් එනකන් ඉන්න වෙනවා. ඒකට සමහරවිට ආවේ නැත්නම් දවස් ගණන් මේ කුණු ටික පල්ලෙවි තියෙනවා. දැන් ඔය ලොක්ඩවුන් කරපු කාලේ කොහොම මේ පැතිවල කට්ටිය කුණු බැහැර කරත් දන්නේ නැහැ. නාගරික පරිසරයේ තියෙන ප්‍රශ්නයක්. කොහොද කුණු බැහැර කරන්න තැනක් නැහැ. එහෙනම් මේ කැලිකසර ඉවත් කිරීමේ අපහසුතාව.
දැන් ඔය කොළඹ ප්‍රදේශවල දැන් උසත් අඩුයිනේ. ටොයිලට් වල ගොඩක් කැලට කපන්න බෑ වතුර තියෙනවා. එතකොට එක ටොයිලට් එකකට දවසට 10 දිනක් විතර යනවා ඉක්මනින් මේ ටොයිලට් පිරෙනවා. ඉක්මනින් මේ විවත් කරන්න ඕනේ. ඒතර මේ වගේ ගලි සේවාවක් නැත්තම් ටොයිලට් උතුරනවා. ඒ වගේ ලොකු ගැටලු ඇති වෙනවා මේ වගේ පරිසරවල. ගෘහස්ත කැලිකස ඉවත් කිරීම අපහසුතාවය ඇති වෙනවා. හදිසි ගිනි ගැනීම වලින් ඇති වෙන හානි දැන් මේ ගෙදර ගින්නක් ඇති වුණොත් එහෙම මේවට මේ ගෙවල් වලට ෆ්‍රී හම්බ වෙනවා මේ ගින්න. නේද? මේ ගෙවල් වලත් යනවා. මොකද සමහරවිට වහලෙන් මේක සම්බන්ධ වෙලා තියෙනවා. ජලලකින් හරි යන්න පුළුවන්. ජලල නැතත් මේ රස්නෙන් ගිහිල්ලා හරි එහා පැත්තේ ගෙවල් වලටත් හානි වෙනවා. වර්ෂාවදී පිටාර ජලයෙන් යටවීම. දැන් කොළඹ ගොඩක් තැන් යට වෙනවා. අර මම කලින් කතා කරා පාඩමක වගුරු බිම් ගොඩ කරලා නිවාස හදපුවාම ඒ නිසා ඉක්මනින් ජල ගැලීම් ඇති වෙනවා. කොළඹ ගොඩක් තැන් යට වෙනවා. ජල ගැලීම් ඇති වෙනවා. සංස්කෘතික සමාජ ගැටලු. දැන් බලන්න ගොඩක් දියුණු රටවල මේක නෑ. දැන් ඔය මේ මැලේසියාවේ එහෙම ගියපුවාම ඒකේ මුස්ලිම් පල්ලිත් තියෙනවා. දෙමළ කෝවිලුත් තියෙනවා. දැන් ලංකාවේ කොහමද? මෙතන කෝවිලක් තිබ්බනම් මේකේ ගන්ටාරේ ගහලා ඔන්න යාතිකාව ඇහෙනවා. වෙන සද්දෙන් දානවා. පල්ලියක් තිබ්බොත් එහෙම පල්ලිය අර කෑ ගහන එකක් කියලා කියන්නේ. ඒතර ඒ සද්දෙත් ඒ කට්ටිය පුළුවන් තරම් මේ ස්පීකර් දාලා සෑහෙන්න ඇහෙන්න දානවා. ඒතර ඒකත් ඇහෙනවා. ඒතර පන්සලකත් මොන හරි ගන්ටාරයක් ගන්න ඒකත් සෑහෙන්න ඇහෙනවා. ඒතර මේක එකම ගෝචාවක්. ඒතර ආගමික ගැටලු ඇති වෙනවා. පල්ලියේ සද්දෙට අපි කැමති නැහැ, කෝවිලේ සද්දෙට අපි කැමති නැහැ. ඒකට අපේ මොන හරි පිරිත් හරි හයියෙන් දාලා තියෙනවා අනිත් ආගම් වල අය කැමති නැහැ. ඒතර සංස්කෘතික ගැටලු ඇති වෙනවා. ලංකාවේ තාම ඒක මෙලා නැහැ. නමුත් මැලේසියාවල පල්ලියක් තිබ්බා. ඒ මුස්ලිම් පල්ලිය බලන්න යන්න දෙනවා. සංචාරකින් යන්නේ ඈතින් බලන්න පුළුවන්. මේ පල්ලියේ කෑ ගන්න සද්ද ස්පීකර් දාලා හයියෙන් කෑ ගන්නව නැහැ. ඒ පල්ලිය විතරක් ඇහෙන්නේ ඒක දාලා තියෙනවා. ඒතර අපිට ඒ සද්ද අහන්න ඕන පල්ලියට ගිහලා එතන ළඟ ඔන්න ඇතුළට ගිහලා අහගන්න පුළුවන්. අහන්න පුළුවන්. ඒතර තව එකක් තියෙනවා මේ කන්දක්. ඒ කන්ද උඩ ගියපුවාම පොඩි ගුහාවක් වගේ තියෙන මේකේ දෙමළ ද්‍රවිඩ කෝවිලක් තියෙනවා. මේ කෝවිලේ යාතිකාවක් කරනවා. හැබැයි මේ එකම බිමේ හිතන්නකෝ මේක ඇති නිකන් අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකක් වගේ පන්ති කාමර කීපයක් වගේ ප්‍රදේශයක් එතන තියෙන්නේ. එතන කුඩා තැනක දේවාලය අපේ වගේම දේවාලයක් හදලා එළියේ පොඩි අර කොටසක් තියෙන දැන් ඔය මාලිගාව හැම ගියොත් දේවාලෙ වෙනම පොඩි එළිය කොටසක් තියෙන. අන්න ඒක තැනක් තියාගෙන ඉන්නවා. වටේ මිනිස්සු සපත්තු දාන ඇවිදිනවා. මේක අර ආලංකාරවත් දේවල් බලන්න තියෙනවා. වටේ බලනවා ෆොටෝ ගන්නවා. දෙමළ කටයුතු මෙතන ගිහලා එයාලගේ ආගමික කටයුතු කරනවා මෙතන. මේ ගන්ටාර ගාන සද්ද මේ යාතික එළියට ඇහෙන්නේ. ඒක මේ ඇතුළට විතරයි ඇහෙන්නේ. ඇතුළේ විතරක් ඒ යාතික ටික කරනවා. අනිත් අය යාලගේ පාඩුවේ ඒ සංචාරක කටයුතු කරනවා. සංචාරක කරන තැනක් තියෙන යාලා ඒ කටයුතු කරනවා. ඒතන බාධාවක් නැහැ. සංස්කෘතික ගැටලු ඒ දියුණු රටවල නැහැ. අපි තමයි ඒක තියෙන්නේ. ඒතන සංස්කෘතික ගැටලු ඇති වෙන මේ ජනාවාස පරිසර නිසා. හරි. ඒතර මේ ටික මතක තියාගන්න ඔය ලියන්න ඕන ටික කරුණු 9ක් තියෙනවා. ඒ 9 පොතේ තියෙනවනේ. ඒතර ඒ ටික ලියන්න අවිධිමත් ආකාරයෙන් ජනාවාස සිදුවීම නිසා පැනනගිරී ඇති ගැටලු. ඒතර මම ඔයාලට අද ප්‍රශ්නයක් දෙනවා මේකෙන්. ලියගන්න මේ ප්‍රශ්නේ. විධිමත් ලෙස බිහි කළ නිර්මිත පරිසරයක විධිමත් ලෙස බිහි කර නිර්මිත පරිසරයක දැකගත හැකි ලක්ෂණ වෙන වෙනම ලියන්න. ඒ කියන්නේ කෘෂිකාර්මික පරිසරයේ හොඳ සැලැස්මක් ඇතුව කරපු කෘෂිකාර්මික පරිසරයේ කොහොමද ලක්ෂණ? හොඳ සැලැස්මක් ඇතුව කරපු කාර්මික පරිසරයේ ලක්ෂණ. සැලැස්මක් ඇතුව කරපු ජනාවාස පරිසරයක තිබිය යුතු ලක්ෂණ. එතකොට මම කියපු දේවල් නැත්නම් ඔයාලා වෙනත් රටවල් වල රූපරාම ෆොටෝස් දැකලා ලියන්න පුළුවන්, හිතලා ලියන්න පුළුවන්. කොහොමද මේ නගරයක් මේ සැලසුම් කරන්න ඕනේ? අර විදිහට පාරක් හදලා ඒ පාරේ වාහන නවත්තනවද? ඒවා
කියන්නේ. මොකද අද ඔයාලා ඉස්කෝලේ ළමෙක් වෙලා හිටියට ඔයාලා වැඩි හිටි වෙලා මොන තරකට ඇයිද දන්නේ නැහැ. නගරාධිපති කෙනෙක්වත් වුණා නගරේ හදන්න හරි පුළුවන්. වෙන්න කියන්න පුළුවන් නේ. ඒට වෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ. ඒ වගේ උසස් නිලයකට ගියොත් එහෙම ගියපුවාම ඔයාලට වෙනස්කමක් කරන්න පුළුවන් වුණා නම් රටේ ඒ වෙනස්කම කරන්න. ඒ නිසා චුට්ටක් හිතන්න ඕනේ අපි. මේ කාලේ නිදහස හිතන්න පුළුවන්. අපි පොතරම සීමා වෙන්න එපා. ඇයි මේක මෙහෙම වෙන්නේ? වෙනත් රටවල කොහොමද? ඇයි අපේ රටේ දියුණු නැත්තේ? ඒ පිට මේක වෙනස් විදිහට කරන්න බැරිද? ඉතින් බලලා ටිකක් හිතන්න. ඔයාලට හිතන්න පුළුවන්. හිතලා මේ කිව්ව දේවලුයි තව කරුණු හොයාගෙන අන්තර්ජාලයෙන් ගෲප් වහිනින් කරුණු හොයාගෙන මේක ගොඩනගා ගන්න ඕනේ මේ පිළිතුර. විභාගෙට චුට්ටයි ඕනේ. මොකද ජීවිතේට ගොඩක් ඕනේ. මේ පිළිතුර ගොඩනගන්න. දැන් ඔයාලා ඔය ටෙලි නාට්‍ය ආරම්භනම් බලන්න ඉන්නේ. ඒ ඇති දෙයක් ගන්න කිසිම දෙයක් නැහැ. ඒක බලන්න එපා. ඔයාලා දන්නවනේ අපේ ගෙදර ටීවී එකක් නැහැ. බලන්නෙත් නැහැ, ගේන්නෙත් නැහැ. ගෙන්න බැරුව ගන්න බැරුව නෙමෙයි. වැඩක් නැහැ. ඒ වෙලාව වෙන දෙයකට යොමු කරගන්න. පොතක් කියවන්න බලන්න. මේ කරුණ හොයන්න. අන්තර්ජාලයෙන් හරි මේ කරුණ හොයන්න. ඒ හොයලා මේකට කරුණු ගොනු කරන්න. නිකන් අපිට මේ ටෙලි නාට්‍යයක් පැය භාගයක් තිස්සේ බලනවා කියලා බලනවා. පැය භාගයක් බැලෙන්නේ නැහැ නේ අපිට නේ. ඇඩ් කොච්චර යනවද ඕනේ නැති ඇඩ්. ඒ විනාඩි 5ක් විතර තමයි මේ ටෙලි නාට්‍ය බලන්නේ. ඒකෙත් මොනවද තියෙන්නේ? ගහ ගන්නේවා, මරා ගන්නේවා, අඬන ඒවා වැඩක් නැතිව තියෙන්නේ නේ. අපිට ඉගෙන ගන්න දේවල් නැහැ. ගුවන් මේ රූපවාහිනිය බැලුවත් අද. ඒ වයින් අයින් වෙන මේ වගේ දේවල් හිතන්න කොහොමද කෘෂිකාර්මික පරිසරයක් හැදෙන්නේ අපි? කොහොමද අපි ජල කළමනාකරණය කරන්නේ? නිකන් හිතලා බලන්න ඔයාලා. ඒවල ඔයාලට හොඳ දේවල් කල්පනා වෙයි. එහෙම ආපු දේවල් හින්දා තමයි ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ. මිනිස්සුන් ආපු ගැටලු තනියෙන් කල්පනා කරපු නිසා. දැන් මම ඊයේත් බැලුවා Facebook එකේ තිබ්බා මම ඔය ගුවන් යාන හදන එකක්. ගුවන් යානේ ගුවන්ගත වෙන්න කොච්චර මිනිස්සු ඒ ආශාව ඇති වෙලා රයිට් සහෝදරයෝ කියනවා 999 වාරයක් හැදුවා කියලා කියනවා. මේකට අඩු වැඩි වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. මෙච්චර පාරක් අසාර්ථක වෙලා තියෙනවා. ඒක ඊට පස්සේ තමයි සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් හිතන්න කොච්චර අඩු කඩා ගන්න නැද්ද ගුවන් ගත වෙන්න ගිහිල්ලා කියලා. ඉතින් ඒ වගේ අවශ්‍යතාවය නිසා අන්න යාර ඒක හොයාගන්න නිසා අද ගුවන් ගමන් කොච්චර තියෙනවද? අන්තර්ජාලය කටයුතු. ඒ ඔක්කොම එහෙමයි. මිනිස්සුන්ට හිතිලා තියෙන දෙයක් අලුතෙන් තිබ්බ දෙයක් නෙමෙයිනේ. අලුතෙන් හිතිලා දෙයක් තියෙන මෙහෙම දෙයක් කරොත් කොහොමද? ඒකල පරීක්ෂණ කරලා මිනිස්සු ඉතින් හොයාගෙන තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් අඩු වැඩි වශයෙන් ඒක බලන්න. දැන් බලන්න වෙනත් රටවල කොහොමද කෘෂිකාර්මාන්තය කරලා තියෙන්නේ. එතකොට වෙනත් රටවල කොහොමද මේ කාර්මික පරිසර නගර කොහොමද තියෙන්නේ? අපේ නගරේ කොහොමද තියෙන්නේ? තව කුඩා නගර කොහොමද තියෙන්නේ? මොනවද කරන්න පුළුවන් වෙනස්කම්? ඒ ටික බලන්න. ඒවා මේකේ ගොනු කරලා ලිපියක් හැටියට ලියන්න. විද්‍යාව විතරනේ ඔයාලා සිංහල ඉගෙන ගන්නවා, තව ඉතිහාසයේ ඒ ඔක්කොම කරුණු එකතු කරලා බලන්න හදන්න බලන්න මේ. ඒතර විද්‍යාවට ඕන කොටස විතරක් අපි ගමු. Google එකෙම ඒකට ඕන කොටස අරගෙන ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ගැන ගොඩාක් කරුණු කතා කරනවානේ විශේෂ ක්ෂේත්‍රේ. ඒ ඔක්කොටම හරියන්නේ කරුණු ගොඩාක් ලියන්න පුළුවන් මේකට. කොහොමද කෘෂිකාර්මික පරිසර තිබිය යුත්තේ? තියෙන එක නෙමෙයි. තියෙන එක ගැන කතා කරලා තියෙනවානේ. කොහොමද තියෙන්න ඕනේ? කාර්මික පරිසරයක් කොහොමද අපි නිර්මාණය කරලා තියෙන්න ඕනේ හොඳ පරිසරයක්. ඒකේ මොන මොන ලක්ෂණද තියෙන්න ඕනේ? ජනාවාස පරිසරයේ කොහොමද? කොහොම ලක්ෂණද තියෙන්න ඕනේ? කියන එක ලියලා ඒක WhatsApp කරන්නව මට ලැබෙන්න සලස්සන්න. යන එන වෙලාවක එන අපි අදට පාඩම නවත්තමු. මොන හරි ඔයාලට